ඊළඟට අපි කතා කරන්න යන්නේ ජීවී ආහාර නිෂ්පාදනය ගැන. දැනට ඔයාලට ඊළඟට අපි බලන්න ඕන මේ කොහොමද මේ වර්ග හදාගන්නේ කියලා. ඒකට අපි දැන් ඉස්සරහට බලන්න දැන් මේ දක්වාම අපි කතා කරේ කොහොමද මේ වර්ග මොනවද මේ ලෝකේ භාවිත කරන ජීවී ආහාර වර්ග මොනවද කියලා. දැන් කතා කරන්න යන්නේ අපි ඒවා කොහොමද හදාගන්නේ කියලා. ඊටාම පහසුවෙන් මේවා හදාගන්න පුළුවන්. අපිට ගොඩක් වියදම අඩුයි. ඊටාම පහසුවෙන් අපිට හදාගන්න පුළුවන් වර්ග තමයි මේ ජීවී ආහාර. පළවෙනි එක අපි බලනවා විනාකිරි පණුව. විනාකිරි පණුව. විනිගරී කියලා කියන්නේ. මේ මෙන්න මේ බලන්න මෙන්න මේ ඉන්න විනාකිරි පණුව. මේ විනාකිරි පණුව. ඔයාලට මේක මයික්‍රොස්කෝප් එක අන්වීක්ෂණයෙන් බලුවොත් මෙන්න මේ විදිහට පේන්නේ. අර බලන්න මේ වීඩියෝ එක. මෙන්න මේ වගේ. මේ වගේ පොඩි පණුවෙක්. අන්වීක්ෂණයෙන් බලුවාට පස්සේ පුංචි පණුවෙක්. පොඩි සයිස් එකේ පණුවෙක්. මෙයා හරි පහසුවෙන්ම මාළු පැටියට ආහාර විදිහට දෙන්න පුළුවන්. ඔයාලා දන්නවා පාම් පණුව ගැන. දැන් පාම් පණුව හදන හැටි අපි කතා කරනවා. මේ පාම් පණුවට වැඩිය පුංචි සතෙක් තමයි මේ විනාකිරි පණුව. විනාකිරි පණුව ඊට වඩා පොඩි. ඒතකොට විනාකිරි පණුව ගත්තම නෙමටෝඩා වර්ගයේ සතෙක් පුංචි පණුවෙක්. ඒතකොට මෙයා විනිවිදේ පේනවා. විනිවිද පේන පුංචි සතෙක්. මෙයා එක සතෙක් සාමාන්‍යයෙන් එක වරකට පැටව 40ක් විතර දානවා. පැටව 40ක් විතර දාන්න පුළුවන් මේක සතෙක්. අපිට සාමාන්‍යයෙන් දවස් 5ක් විතර යනකොට මෙයා හොඳට හදා ගන්න පුළුවන් මේ සත්තු ටිකක් හදා ගන්න හරිම ලේසි. අපිට බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන් වර්ගයක් මේක. ඒතර මේක ක්‍රම දෙකකින් අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රමාණය ගත්තා මිලිමීටර් 1/4. තාම පුංචි. ඒතර පොඩිම මාළු පැටියෙක් තුනත් ආහාරයට ගන්න පුළුවන් සතෙක්. මේක හදන්න මෙන්න මේ වගේ වීදුරු බෝතල් අපිට ගන්න පුළුවන්. මේ එක එක වර්ගවල වීදුරු බෝතල් තමයි අපි පාවිච්චි කරන්නේ මේ සතා හදාගන්න. එතකොට මේ වීදුරු බෝතල් වල තමයි අපි මේ විනාකිරි පණුව හදන්නේ. එතකොට මේ හදන ක්‍රම දෙකක් තියෙනවා. මෙතෙන් තව මේ වැදගත් දෙයක් තමයි මේ විනාකිරි පණුව හදද්දී මුහුන් දාලා මෙයාට දෙන්න ඕන අඳුරු පරිසරයක්. අඳුරු පරිසරය ගොඩක් වැදගත්. එතකොට අඳුරු පරිසරයක් දෙන්න නම් අපිට මේකට පුළුවන් අපේ වීදුරු බෝතලයේ වටේට ෆයිල් කවරයක් නැත්නම් කාඩ්බෝඩ් වලින් කවරයක් හදලා ඒක අරක වටේට දාන්න. එතකොට ඒක ඇතුලේ තමයි අර වීදුරු බෝතලේ තියෙන්නේ. එතකොට එයාට ආලෝකය ලැබෙන්නේ නැහැ. එතකොට මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. මේ වර්ගය හදද්දී ඉස්සෙල්ලාම අපි වගා මාධ්‍ය විදිහට අපි පළවෙනි ක්‍රමය අපි ක්‍රම දෙකක් උගන්වනවා. පළවෙනි එක තමයි විනාකිරි භාවිතා කරලා හදන්න පුළුවන්. විනාකිරි භාවිතා කරලා අපිට හදන්න පුළුවන්. ඒක විනාකිරි භාවිතා කරලා හදනවා නම් විනාකිරි ගන්න ඕන පැස්ටරීකරණය කරන්න. මොකද්ද මේ පැස්ටරීකරණය කරනවා කියන්නේ? විනාකිරි කල් තබා ගන්න ඒ විනාකිරි කල් තබා ගන්න හදන ක්‍රමයක් තමයි පැස්ටරීකරණය කරනවා කියන්නේ. එතකොට ඒකෙදී මේ ජීවි තත්ත්වය නැති වෙනවා. එහෙම නොකරන ලද විනාකිරි අරගෙන දැන් අපි නෝ පොල් විනාකිරි අපිට ගන්න පුළුවන්. ඒක පොල් විනාකිරි අලුත් ඒවා ගන්නවා. අරගෙන ඒකෙන් මිලිලීටර් 200ක් ගන්නවා. මිලිලීටර් 200ක් අරගෙන අර වීදුරු බෝතලයට දානවා. වීදුරු බෝතලේ ගන්න. සාමාන්‍ය අපි ලීටර් 1 විතර බෝතලයක් ගමු. එතකොට ඒකට දාන්න. ඊට පස්සේ ඒ සමාන වතුර ප්‍රමාණයක් එකතු කරන්න ඕන. ඊට සමාන වතුර ප්‍රමාණයක්. වතුර කියන්නේ එතකොට මිලිලීටර් 200ක් තව වතුරක් දාන්න. දාලා ඉවරලා තියලා මේ මුහුම් ටිකක් දාන්න ඕනේ. මුහුම් සල්පයක්. චුට්ටයි දාන්න. මිලිලීටර් 5ක් දැම්මත් ඇති මුහුම් ගෙනල්ලා දාන්න.
දැන් ඊළඟට ගැටලුව තමයි මුහුම් කොහෙද තියෙන්නේ? කොහෙද මුහුම් මේ මුහුම් තියෙන්නේ? මේ මුහුම් ගන්න පුළුවන් ඔයාලට රම්බඩ ගල්ලේ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානට ගියා. එහෙදි මේ විනාඩි 50 වගේ මුහුම් ගන්න පුළුවන්. ඒතකොට එහෙ අපි හදලා තියෙනවා වෙට් ලැබ් කියලා ලැබ් එකක්. ඒකේ තනිකරම තියෙන්නේ ජීවී ආහාර විතරයි. ඒක බැංකුවක් වගේ ජීවී ආහාර හැම එකක්ම එකකින්. ඒතකොට ඒකේ ඔයාලට අවශ්‍ය වෙලාවට ගිහින් ගන්න පුළුවන් ඕන තැන. නැත්තම් අපිට සිද්ධ වෙනවා එක තැනක ඉන්න ජීවී ආහාරයක් සමහර වෙලාවට අපි දන්නේ නැහැ ඒක කාක් ගාවද තියෙන්නේ. දැන් අපි ඉගෙන ගන්න ඕන විනාඩි 50 ගැන. විනාඩි 50 ගැන ඉගෙන ගත්තට අපි දන්නේ නැහැ මෙයාගේ මුහුම් ටිකක් හොයාගන්නේ කොහෙන්ද කියලා. සමහර වෙලාවට අපේ ගාව තියෙන්න පුළුවන්. ඒ වුණාට හොයා ගන්නවත් බැහැ. හැබැයි දැන් මේ සියලුම ඒවා රම්බඩ ගල මධ්‍යස්ථානයේ තියෙනවා. එහාට ගියාම මේ හැම එකේම මුහුම් වලට ගන්න පුළුවන්. එතකොට අර විදියට හදපු විනාඩි මිලිලීටර් 200යි ජලය මිලිලීටර් 200යි දාපු ඒ හදපු ද්‍රාවණයට අපි දානවා මේ වීදුරු බෝතලයට බිබිනා මේ මුහුම් පොඩ්ඩක්. මුහුම් ටිකක් දාලා තිව්වම දවස් 5ක් විතර තිව්වම පේනවා පොඩියට පණුව හැදිලා ඉන්නේ. චූටි පණුව ටිකක් හැදිලා ඉන්නේ. ඒතකොට ඒ පණුව තමයි මේ විනාඩි පණුව. මේ විනාඩි පණුව දවස් 5ක් විතර යනකොට හොඳට බලන්න පුළුවන්. මේ තියෙන්නේ මෙහෙම බැලුවම මේ චූටියට මේ ඩොට් ඩොට් වගේ පොඩියට තියෙන්නේ විනාඩි පණුව හැදිලා. ඒ විනාඩි පණුව හැදිලා තියෙනවා අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඒතකොට ඒ අවස්ථාවේදී මෙයාව අරගෙන පෙරලා අපිට දාන්න පුළුවන් මාළු පැටවුට ආහාරයක්. එතන මාළු පැටවුට හොඳම ආහාරයක් මේ. කඩව හදා ගන්න හොඳම ආහාරයක්. ඒක ආටිමියා දෙනකොට අපිට එක වේලක් හරි මේ වගේ එකක් දෙන්න පුළුවන්. ඒතකොට ආටිමියා දෙන ප්‍රමාණය අඩු කරගන්න. මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන් මාළු පැටවුගේ ආහාර විදිහට. දැන් ඒ විදිහට අපේ වියදම අඩු කරගන්න ඕනේ. දෙවනි ක්‍රමය තමයි මේක ඊටාම පහසු ක්‍රමයක්. අපිට හදන්න පුළුවන් මෙයා විනාගිරි නැතුව පොල් වතුර දාලා. මේක නිකන් පොල් වතුර දාලා හදන්න පුළුවන්. පොල් වතුර දානවා නම් අපිට අර වීදුරු භාජනයක්ම අරගෙන පොල් වතුර ලීටරයක් විතර දාන්න ඕන. පොල් වතුර ලීටරයක් දාලා මුහුම් ටිකක් දාන්න විතරයි තියෙන්නේ. මේක ලේසි ගොඩක්. හැම ගෙදරම පොල් වතුර තියෙනවා. අපතේ යනවා පොල් වතුර ටික. එතකොට පොල් වතුර ටික අරගෙන ලීටරයක් විතර දාලා ලීටරයක් අරගෙන ඒකට මේ මුහුම් සල්පයක් දාලා තියන්න විතරයි තියෙන්නේ. තිබ්බට පස්සේ ඒ දවස් 5ක් විතර යනකොට මොකද වෙන්නේ? මේ පණුව හැදිලා ඉන්නේ. ඊට පස්සේ අපි ඒ කොටසක් අරගෙන පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙද්දී ආයෙ ඕනනම් ඒකටම පොල් වතුර ටිකක් දාලා තිබ්බම ආයෙ මේක හැදෙනවා. එහෙම නැත්නම් අලුතෙන් අලුත් භාජනයකට යනවා ඒ ටික මාළු පැටවුන්ට ආහාරයට දීලා. එතකොට මේ විදියට විනාගිරි පණුවක් ඊට අපහසුවෙන්ම අපිට පොල් වතුර භාවිතා කරලා හදන්න පුළුවන්. පොල් වතුර වලින් හදන්න පුළුවන්. එතකොට දැන් අපිට යන්නේ මොනවද මේක හදන්න? පොල් වතුර ටිකක් විතරයි. අපිට වියදමක් යන්නේ නැහැ. මේ විදියට අපේ කර්මාන්තේ වියදම අඩු කරන්න පුළුවන් මේ වගේ ජීවීන් හදලා. මේවා හරි ලේසියෙන්ම හදන්න පුළුවන්. මේකට ගොඩක් තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. හරි. ඊළඟ එක්කෙනා තමයි ඉන්ෆුසූරියා. ඉන්ෆුසූරියා කියවම අවුරුදු 9ක්. හැබැයි මේකේ ඉන්නේ මේක ඔයාලා දන්නවා මේක ගොඩක් කට්ටිය විසිතුරු මාළු කරන කණ්ඩායම් මේකට දන්නවා. මේකට කියනවා පැරමීසියම් කල්චර් එක කියලා. මොකද හේතුව වැඩිපුර ඉන්නේ පැරමීසියම් නිසා. ඇත්තටම මේකට කියන්නේ ඉන්ෆුසූරියා කියලා. මොකද මේකේ කණ්ඩායමක්ම ඉන්නවා. පැරමීසියම් විතරක් නෙවෙයි කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා තමයි මේ කියන්නේ මොකද්ද කණ්ඩායම? මේ කියන්නේ කණ්ඩායම. බලන්න පැරමීසියම් ඉන්නවා, ඇල්ගී වර්ග ඉන්නවා, ඇමීබා ඉන්නවා. ඒතකොට ඒ වගේ ඒක සෛනික සතුන් ගොඩාක් වර්ග මේක එකතු වෙලා ඉන්නවා. ඒතකොට මේවා ගොඩක් වැදගත්. මාළුන්ට පෝෂණයට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මෙම මේ සත්තු හදාගෙන ඉවරලා අපිට පළවෙනි ආහාරය විදිහට මාළු පැටවුන්ට දෙන්නවා. පුංචිම සතෙක්ට දුන්න පුළුවන් පළවෙනි ආහාරය තමයි මේ ඉන්ෆුසූරියා. මේක අපිට වැඩි වියදමක් යන්නේ නැහැ. වැඩිම මේ අමාරුවක් නැහැ. මුහුම් ඕනත් නැහැ.
ඉතා පහසුවෙන්ම හදාගන්න පුළුවන් එකක් තමයි මේ ඉන්ෆුසූරියා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක වැඩිපුර ඉන්නේ පැරමීසියම්. පැරමීසියම් කොහෙද? අර එහා කොනේ ඉන්න කණ්ඩායම තමයි පැරමීසියම් කියන්නේ. එතකොට මේ ද්‍රාවණය හදන ඉන්ෆුසූරියා හදලා අන්වීක්ෂ දාලා බැලුවම වැඩිපුර ඉන්නේ පැරමීසියම්. ඒක පැරමීසියම් අපිට බලන්න පුළුවන්. මේ පැරමීසියම් කියන්නේ ඒකසෛනිකයි පුංචි, ඒ නිසා පොඩිම මාළු පැටියටත් මේක දෙන්න පුළුවන්. පුංචිම මාළු පැටියට දෙන්න පුළුවන් පළවෙනි ආහාරය තමයි මේක. අපි කොහොමද මේක වගා කරන්නේ? මේ වර්ගය වගා කරන්න අපිට පොඩි වියදමක් තමයි යන්නේ. අපිට ලොකු දෙයක් අවශ්‍ය නැහැ. මොනවද ඕනේ? ගෝවා කෑල්ලක් විතරයි ඕනේ. ගෝවා ඕන ග්‍රෑම් 250. ගෝවා ග්‍රෑම් 250ක් ඕන. තව ඕන පිටිකිරි ග්‍රෑම් 50. පිටිකිරි නැත්තම් අපිට ගන්න පුළුවන් මේ වෙනකොට යීස්ට්. යීස්ට් නැත්තම් අපිට ගන්න පුළුවන් සෝයා පවුඩර් ටික. මේ ඕන දෙයකින් හදන්න පුළුවන් මේක. ඒතකොට ගෝවා ඊට අමතරව පිටිකිරි ග්‍රෑම් 50. මම දැන් කියන්නම් පිටිකිරි ග්‍රෑම් 50ක් දාලා හදන හැටි. ඉස්සෙල්ලම කරන්න ඕන මේ ගෝවා ටික අරගෙන පුංචි කෑලි විදියට කපා ගන්න. කපලා අපි බැරල් එකක් අරගෙන ඒ බැරල් එකට දානවා ලීටර් 20ක් වතුර. මොනවද දාන්නේ? වතුර ලීටර් 20ක් දානවා. වතුර ලීටර් 20ක් දාලා ඒකට අර කපපු ගෝවා කොළ ටික දානවා. ගෝවා චූටියට කපලා ඒ ටික දානවා ඒකට. දාලා ඉවරලා ඊට පස්සේ අපි දානවා මේකට කිරිපිටි ග්‍රෑම් 50ක් දිය කරනවා. කිරිපිටි ග්‍රෑම් 50ක් ඒ වතුරටම දිය කරනවා. දිය කළා සාමාන්‍ය සිසිල් ස්ථානයක දවස් කිහිපයක් මේක තියෙනවා. දවස් කිහිපයක් දිවුවට පස්සේ සාමාන්‍ය දින 5ක් විතර. දින 5ක් විතර දිවුවට පස්සේ අර ගෝවා ටික පල් වෙනවා. ගෝවා ටික පල් වෙනවා වගේ වෙන අවස්ථාවේදී අපි මේ සාම්පල් එකක් අරගෙන අන්වීක්ෂයෙන් බැලුවොත් අපිට පේනවා මේ පැරමීසියම් ඇතුළු ඔය වර්ග ගොඩක් හැදිලා තියෙනවා. පැරමීසියම් හැදිලා තියෙන ගොඩක්. එතකොට මේ වර්ග මේක ගොඩක් හැදිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපිට අන්වීක්ෂයක් අවශ්‍ය නැහැ. අපි නැත්තම් අපි දවස් 5ක් විතර ගියාට පස්සේ අපි කරන්නේ ඊට පස්සේ ඒක අපි අරගෙන පෙරා ගන්න ඕනේ. ඒ සත්තු ටික වෙන් කර ගන්න ඕනේ. කොහොමද අපි මේ සත්තු වෙන් කරගන්නේ? අපිට ඇහැටවත් පේන්නේ නැති එකක්. ඊටාම කුඩා. අපි කරන්නේ මේ වගේ බෝතලයක් ගන්න. මේට වැඩිය ලොකු හොඳයි අරක්කු බෝතලයක් ගන්නවා නම් හිස්. බෝතලයක් අරගෙන ඒ බෝතලේ මෙන්න මේ නිල් පාට ටිකෙන් යට ටික ඔක්කොම කළු පාට කරනවා. පේනවද මම කියන එක? මෙන්න මේ නිල් පාට මෙන්න මේ උඩ ටික විතරක් මේ විදියට අවර්ණව තියෙන්න දීලා මෙතනින් යට ටික ඔක්කොම කළු පාට කරනවා. කළු පාට කරන්නේ කොහොමද? අපිට පුළුවන් ලැකර් එකක් ගන්න මේ පැත්තේ ඔක්කොම. මේ යටත් එක්ක ඔක්කොම ලැකර් ගන්න. එහෙම නැත්නම් කළු පාට කඩදාසියක් අරගෙන මේ පැත්තෙන් ඔක්කොම ආවරණය කරගන්න පුළුවන්. ඒතර මේ විදිහට කළු පාට කරගන්නවා මේ බෝතලේ. කළු පාට කරගෙන ඒ බෝතලේට අපි පුරවනවා මොනවද? අර අපි හදලා තියපු ද්‍රාවණය. අපි අතන හදලා තියෙන ද්‍රාවණය මොනවද? ද්‍රාවණය අර ගෝවයි පිටිකිරි දිය කරලා දවස් 5ක් වෙච්ච එක. ඒතකොට ඒ ද්‍රාවණය ටිකක් අරගෙන මේක පුරවලා ඊට පස්සේ පොඩ්ඩක් එළිය කිට්ටුවක අවුවේ නෙවෙයි. දැන් සාමාන්‍ය ඔය ජනේලයක් කිට්ටුව වගේ එළිය ටිකක් තියෙනවා මෙහෙම. ඒතකොට මොකද්ද වෙන්නේ මේකෙදි? මේක මේ යට හරියට එළිය වැටෙන්නේ නැහැ, ඉර එළිය වැටෙන්නේ නැහැ. ඇයි? අපි කළු පාට කරලා වහලා තියෙන්නේ. උඩ හරිය විතරක් ඉර එළිය වැටෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ හරිය ඉර එළිය වැටෙනකොට අර යට ඉන්න පැරමීසියම් ඒගොල්ලෝ කැමති හිරු එළියට. ඒක එළියට කැමති. ඒ එළියට කැමති නිසා ඒගොල්ලෝ ඔක්කොම උඩට එනවා. ටික වෙලාවක් ගියාම අපිට මේකේ දැක්ක වතුරේ පාටට වැඩිය අඳුරු පාටක් පේනවා. දැන් ඒක වලාකුළක් වගේ ඒකට පාට වැඩි වෙනවා මේ හරිය. ඇයි? පැරමීසියම් ටික එකතු වෙලා. එතකොට අපිට පේන ටිකක් පාට වෙනස් වෙනවා. අර ඉස්සෙල්ලා තිබුණ හොඳට බැලුවොත් අපි දාපු ද්‍රාවණයට වැඩිය ටිකක් ඊට වඩා අර පොඩි වෙනසක් වෙලා තියෙනවා. අර ගොල්ලෝ අතෙන් එකතු වෙච්ච නිසා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් පොඩි දරුවන්ට දෙන පැනඩෝල් එක එක වර්ගවල දෙන බෙහෙත් වර්ග දෙන්න තියෙන ඩ්‍රොපර් එකක්.
අර බින්දු ගන්න පුළුවන්. ඒකක් අරගෙන මේකෙන් අරගෙන මාළු ටැංකියට දාන්න ඕන පැටව ඉන්න ටැංකියට මෙහෙම. බින්දු බින්දු විදිහට දානවා. මේ උඩ කොටසේ තියෙන ටික විතරයි. උඩ කොටසේ තියෙන ටික දාන්න පුළුවන්. ඒතකොට දාද්දි අර සත්තු අපිට පේනවා මේක බින්දුවක් දැම්මම ඒ සතාගේ වෙනස්කම. මොකද දාපු ගමන් මේ සතා අටක් ගාලා දෙන්න පයින්. මොකද එයාට පෙනිලා එයා අර සතුන් ආහාරයට ගන්න එයාගේ හැසිරීම වෙනස් වෙනවා. ඒතකොට අපිට එකෙන්ම හිතා ගන්න පුළුවන් මේගොල්ලන්ට මේවා හම්බෙලා. ඉතින් ඒ විදිහට මේ පැරමීසියම් ෆීඩ් කරන්න පුළුවන්. මේ අපිට අන්වීක්ෂයක් නැති නිසා නැත්නම් අපිට අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් මේ පැරමීසියම් ඉන්නවද නැද්ද කියලා. මේ විදිහට අපිට පාසුවෙන් අපිට අන්වීක්ෂයක් නැති වුණත් අපිට මේ වර්ග හදාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පැරමීසියම් වගාව. මේවා හදන්න ගෝවගුල විතරක් නෙවෙයි. ඊටත් වැඩි වෙනත් ද්‍රව්‍යයක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. උදාහරණයක් පිදුරු. පිදුරු වලින් මේක හදන්න පුළුවන් පිදුරු මාර්ගය. අපිට තියෙන්නේ පිදුරු ටිකක් අරගෙන තම්බන්න ඕනේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා හොඳට තම්බ ගන්න ඕන. තම්බල ඉවරලා ඒ පිදුරු ටික දාලා වතුරකට ටික දවසක් තිබ්බම ඒ මාර්ගයේ මේ පැරමීසියම් හැදෙනවා. එතකොට ඒකත් අරගෙන ඒ වතුර වගේ මේක බේක් කරගන්න පුළුවන් පැරමීසියම්. ඒ වගේ නැත්තම් කෙසෙල් කොළ උනත් ගන්න පුළුවන්. ඒත් මේවා ඒ විදිහට අපිට හදාගන්නවා. මේකට අපිට වෙනම මාධ්‍ය ගේන්න අවශ්‍ය නැහැ. මුහුන් ගේන්න අවශ්‍ය නැහැ. අපිට ඕන මේ විදිහට හදාගන්න කියලා මුහුන් අවශ්‍ය නැහැ. ඔව් තම්බල ගන්න කොට හොඳයි. ජම්මටම තම්බල අරගෙන වේච්ච වගේ කේල් කොළ ගන්න පුළුවන්. නැත්තම් පිදුරු ගන්න. ඒවයි හදාගන්න. නැත්තම් ගෝවා කොළ එක ගොඩාක් සාර්ථකයි. ඒ නිසා ඒ විදිහට අරගෙන අපිට මේ වගාව හරියට කරගෙන යන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා අපිට දැන් ඔය කියන පැරමීසියම් වර්ගය මුල් ආහාරයේ විදිහට මාළු පැටියගේ පළවෙනි ආහාරයේ විදිහට දෙන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ පැරමීසියම්. එතකොට අපි දැන් කතා කරේ පැරමීසියම් ගැන. අපි දන්නවා ගොඩක් වෙලාවට අපිට ගොඩාක් ප්‍රශ්නයක් වෙන්නේ කුඩාම මාළුන්ට. අපේ ගාව ඉන්න සමහර පොඩිම මාළු ඒගොල්ලෝගේ පැටවුන්ට අපිට ආහාරයක් දෙන්න ගියාම පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වගේ එකට පළවෙනි ආහාරය විදිහට මේ පැරමීසියම් මාර්ග වගා කරන්න පුළුවන්. ඊළඟට අපි ආයි බලනවා පාම් පණුව හදාගන්නේ කොහොමද කියලා. මේක ගොඩක් කවුරුත් අතර ජනප්‍රිය කෙනෙක්. ඒතකොට අර විනාගිරි පණුවත් මෙයා වගේම තමයි. හැබැයි පාම් පණුවට වැඩිය පොඩ්ඩක් පුංචි. විනාගිරි පණුව පොඩි. පාම් පණුවේ වැඩි චුට්ටක් ලොකුයි. අර 1.5ක් විතර මෙයා 2.5 මිලිමීටර ප්‍රමාණ දිග. එතකොට අපිට පුළුවන් පාම් පණුවත් හදලා මාළු පැටියට ආහාරයක් විදිහට දෙන්න. මාළු පැටවුන්ට ආහාරයක් විදිහට දෙන්න පුළුවන්. එතකොට මේක ටිකක් ජනප්‍රියයි. මේක ගොඩක් කට්ටිය ගාව මේක හදාගෙන තියෙනවා. එතකොට මේ අර ගොඩක් මේ පහසුවෙන් හදාගන්න පුළුවන්. අපිට යන්න වියදම ඉතාම අඩුයි. මම ඉස්සෙල්ලත් කිව්වා ජීවී ආහාරයක් නිෂ්පාදනය කරන්න අපිට වියදම ගොඩක් අඩුයි. එතකොට මේවා අපි වැඩි පෙළඹෙන්නේ නැත්තේ අපිට මේක හුරු නැති නිසා. නියම ක්‍රමයට හුරු නැති නිසා. නැත්තම් කරන්නත් අමාරු නෑ. හදන්න අමාරු නෑ. ඒකට අපි පොඩ්ඩක් හුරු වෙන්න ඕන මුලින්. හුරු වුණාට පස්සේ අපිට මේ වර්ග ගොඩාක් අපිට හදාගන්න පුළුවන්. එතකොට මේ පාම් පණුව කියන්නේ නෙමටෝඩා වර්ගයේ විනාගිරි පණුවා අයිති පණුවන්ට අයිති නෙමටෝඩා කියන වර්ගයට අයත් පණුවෙක්. මේ පණුව සාමාන්‍යයෙන් විනාගිරි පණුවට වැඩිය පොඩ්ඩක් ලොකුයි. ප්‍රෝටීන් ගත්තොත් 148ක් තියෙනවා. 50කට කිට්ටුවම ප්‍රෝටීන් තියෙනවා. ඒකට මේ පණුව විසිතුරු මාළු කර්මාන්තයේ පැටවුන් සඳහා ආහාරයක් විදිහට භාවිත කරනවා. කොහොමද අපි මේක හදාගන්නේ? මේකට අපිට ගොඩක් අඩු වියදමක් යන්නේ. අපිට වියදම ගොඩක් අඩුයි. මොනවද අපිට යන්නේ? පරණ පාම් භාගයක්. පරණ ගැනව දැන් දවසක් විතර පරණ වුණාට පස්සේ අපි ආහාරයට ගන්නෙ නෑ පාම්. ඒතකොට අපිට මේ වගේ පාම් අඩු මුදලට ගන්න පුළුවන්. මේ පාම් භාගයක් තමයි අපිට ඕන වෙන්නේ. ඊට අමතරව තව ඕන වෙනවා කිරිපිටි ගෑම් 50ක්. කිරිපිටි ගෑම් 50ක් අපිට ඕන වෙනවා.
එතකොට කිරිපිටි ග්‍රෑම් 50ක් ඕනේ. පරණ පාන් භාගයයි කිරිපිටි ග්‍රෑම් 50යි. එතකොට අපි මොකද කරන්නේ? මේ පාන් වල ඔයාලා දන්නව වටේට තියෙන්නේ කර වෙච්ච කොටස. අපි කරන්නේ මැද තියෙන සුදු පාට කොටස. කර වෙලා නැති කොටස් ටික වෙනම අරගන්න. කඩලා අරගන්න. අරගෙන ඉවරලා ඒක දානවා බ්ලෙන්ඩර් එකට. බ්ලෙන්ඩර් එකකට දාන්න. දාලා ඉවරලා ඒකටම දානවා කිරිපිටි ග්‍රෑම් 50ක්. කිරිපිටි ග්‍රෑම් 50ක් දාලා වතුර ඉතාම සල්පයයි දාන්න. චුට්ටයි දාන්න. වතුර දාන්න. වතුර පොඩ්ඩක් දාලා ඊට පස්සේ අපි බ්ලෙන්ඩර් කරනවා. බ්ලෙන්ඩර් කරාම මේක හැදෙන්නේ පාන් ටික පාපයක් වගේ. ටිකක් ඝනට. ගොඩක් වතුර වැඩි කරගන්නේ නැහැ. ඝනට හදාගන්න. ඝනට හදාගත්තට පස්සේ ඊළඟට අපි කරන්න තියෙන්නේ මේ මිශ්‍රණයට පාන් පණුවන්ගේ මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙනලා මුහුම් ටිකක් දාන්න එක විතරයි. එතකොට අපි මේ ද්‍රාවණය මොකටද දාගන්නේ? අපි බ්ලෙන්ඩ් කරාට පස්සේ අපි දාගන්නවා වීදුරු වගේ පේන ප්ලාස්ටික් කප් තියෙන ඕන තරම් අපිට ගන්න පුළුවන්. මේ උදාහරණයක් මෙන්න මේ වගේ කප්. එතකොට ඒ වීදුරු වගේ කප් එකකට දාන්න පුළුවන්. කප් එකකට දාලා අපිට පුළුවන් මේකට අර මුහුම් ටිකක් දාලා දවස් කීපයක් තියන්න. ඒක දවස් 5ක් විතර යනකොට මේක අපිට පේනවා උඩින් පණුව ගොඩාක් දඟලන. පණුව දඟලන පේනවා මාත් එකක් තම දඟලන පේනවා. ඊට අමතරව අර වීදුරු භාජන දිගේ උඩට නගිනවා මේ. ගොඩාක් හැදෙනවා. ඒතකොට අන්නේ අවස්ථාවේදී අපිට මේක මේ පහසුවෙන්ම ගන්න පුළුවන්. වෙන් කරලා ගන්න පුළුවන්. වෙන් කරලා අරගෙන මාළු කටවුට ආහාරයක් විදිහට දෙන්න පුළුවන්. අපිට වියදම යන්නේ නැහැ. යන්නේ පාන් ටිකකුයි පිටි කිරි විතරයි. අපිට ඕන නම් මේකට ගන්න පුළුවන් යීස්ට් ටිකක් ගන්නත් පුළුවන් පාන් පණුවකට. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් සෝයා පොඩ. ඒකට ඒ වගේ දේවල් පාවිච්චි කරලා මේ පාන් පණුව අපේ පහසුවෙන්ම හදාගන්න. හදන්න ඉවර වෙලා මෙයා අපි මාළු පැටියට ආහාරයට දෙන්න. දැන් සමහර වෙලාවට වෙන් කරගන්න අපිට අපහසු නම් අපිට තව ක්‍රමයක් තියෙනවා. ටිෂු පේපර් එකක් අරගෙන ඒ ටිෂු පේපර් එක වතුරේ ගිල්වලා ඊට පස්සේ ටිෂු පේපර් එක දානවා අර මාධ්‍ය උඩට පණුව හැදිච්ච ගෙයි උඩට. එතකොට අර ඒ අලුත් වතුර ගිල්ලපු ටිෂු පේපර් එක උඩට මේ පණුව ටික නගිනවා. ඊට පස්සේ අපි ඒක අරගෙන වෙන වතුර එක දිය කරලා ඒ වතුර එක අපිට දාන්න පුළුවන් මාළු ටැංකිය. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ පාන් පණුව නිෂ්පාදනය කරගන්න ඉතාම පහසුයි. ඊළඟට අපි කතා කරමු රොටිෆර් වගාව ගැන. රොටිෆර්. මේ රොටිෆර් ඉතාම වැදගත්. රොටිෆර් වැදගත්. මේකේ ප්‍රෝටීන් 52ක් විතර තියෙනවා. දැන් මම කිව්වා ගොඩක් වෙලාවට අපේ මධ්‍යස්ථානවලත් මම දැකපු එකක් තමයි. මේක මම දැකපු එකක්. එක මධ්‍යස්ථානවල කියලා ජලය පරීක්ෂා කරලා බැලුවම අන්වීක්ෂය පරීක්ෂා කරලා බැලුවා මේ රොටිෆර් ඉන්න ටැංකි වල සර්වයිවල් එක වැඩි. ජීවිතාවය වැඩි. මාළු පැටව හැදෙන හොඳට වර්ධනය ඉක්මනටම හැදෙනවා. මේක මම හොඳටම දැකපු එකක්. ඒව අඩු මේ මධ්‍යස්ථානවල වර්ධනය එකක් අඩු වෙලා තියෙනවා. මේක දැකලා තියෙනවා. ඒත් මේක අපිට ගොඩක් වැදගත්. ඉතින් අපි ගන්න ඕන මෙයා වෙන් කරලා අරගෙන මෙයා ජීවි ආහාරයක් විදියට පාවිච්චි කරන පිටරටවල පාවිච්චි කරන මේවා. ඒ නිසා ලංකාවේ මේ වෙනකොට තිබුණ නැහැ ෆ්‍රෙෂ් වෝටර්. ඒ කියන්නේ විරිදිය මාධ්‍ය හදාගන්න පුළුවන් රොටිෆර් අපිට හොයාගන්න පහසුවෙන් තිබුණේ නැහැ. නමුත් දැන් අපි ඉංග්‍රීසියාගල මධ්‍යස්ථානයේ එකතු කරගත්ත රොටිෆර් ඒ විශේෂයන් එකතු කරලා ඊට පස්සේ අපි ඒවා වෙනම වෙන් කරලා වෙනම වගා කරලා රම්බඩ ගල්ල මධ්‍යස්ථානයේ ගෝ කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය වෙලාවට අරගෙන හදාගන්න. එතන මේක හදාගන්න ඉතාම පහසුයි. මේවා හදනවා නම් බොහොම පහසුවෙන්ම හදාගන්න පුළුවන් මාධ්‍ය තමයි ක්ලෝරෙල්ල හදලා ක්ලෝරෙල්ල මෙයාට ආහාර විදිහට දෙන්නේ. අපි කොච්චරද මෙයාට දෙන්නේ? අපි සාමාන්‍ය රොටිෆර් හදනවා නම් රොටිෆර් ලීටරයකට
ක්ලෝරෙල්ලා මිලිලීටර් 150ක් ආහාරය විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ දවසක් විතර යනකොට මේවා දීලා ඊළඟට අපිට පේනවා මේක සාමාන්‍යයෙන් හවස උදේ දුන්නොත් හවස හරිය ඊළඟ දවසේ වෙනකොට රොටිප ඝනත්වය අණුව අර කොළ පාට ක්ලෝරෙල්ලා නිසා ඒ දැම්මම ඒ රොටිප ඉන්න භාජනයට ක්ලෝරෙල්ලා දැම්මම කොළ පාට වෙනවා. ඊට පස්සේ අර ඒගොල්ලෝ ආහාරයට ගත්තම ආයි කොළ පාට අඩු වෙනවා පේනවා. එතකොට අපිට ආයි කරන්න තියෙන්නේ ආයිසරයක් ඒගොල්ලෝ ෆීඩ් කරන එක ඊළඟ දවසේ. එතකොට අන්නේ විදිහට මේක මම ප්‍රමාණාත්මකව කිව්වොත් රොටිෆ ලීටරයක් හදන මේ එකකට අපිට මේවා මිලිලීටර 150ක් ක්ලෝරෙල් දැම්මමයි. එතකොට ක්ලෝරෙල් ඉතාලම පහසුවෙන් හදාගන්න පුළුවන්. මම ක්ලෝරෙල් හදන හැටි ඊළඟට කියලා දෙන්න. දැන් මතක තියාගන්න ක්ලෝරෙල් හදලා ක්ලෝරෙල් දාලා මේක හදන්න පුළුවන්. මීට අමතරව අපිට පුළුවන් යීස්ට් දාලා හදන්න. යීස්ට් අරගෙන යීස්ට් හදාගන්න ක්‍රම තියෙනවා මම ඒ ගැන කියලා දෙන්න. එතකොට මේක මතක තියාගන්න මේවා ඉතාලම පොඩි සාමාන්‍ය සයිස් එක මයික්‍රෝන 150ක් විතර තමයි මේ රොටිපගේ සයිස් එක. එතකොට අර මීසියම්ට වැඩිය ටිකක් ලොකුයි. හැබැයි අනිත් ඒවාට ආඩිමටත් වැඩිය පොඩි. මේක පුංචිම මාළු වැඩියට දෙන්න පුළුවන්. පෝෂණය හොඳයි කියලා මම කිව්වා. එතකොට මේවා හදන ක්‍රම කීපයක් තියෙනවා. එතකොට මුහුම් නැති විට හදන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි අපි පරිසරයෙන් අල්ලලා අරගෙන හදලා ගන්න. මම හිතන්නේ මෙතෙන්දී ඔයාලට ඒක ගොඩාක් වැදගත් නෑ කියලා. ඒ නිසා මුහුම් මොකද අපිට ඕන තරම් ගන්න තියෙනවා රම්බඩගල මැදස්ථාන. ඔයාලා අරගෙන ටිකක් අමාරු මයික්‍රොස්කෝප් එකක් ඕන. ටිකක් අමාරු ක්‍රමයක්. ඒක හදන ක්‍රමෙත් තියෙනවා. නමුත් අපිට ඕන අපිට දැන් මුහුම් කියනවා අපිට පුළුවන් මේ මුහුම් භාවිතා කරලා මේක හදන්න. ඒකට අපි ගිහිල්ලා රම්බඩගල්ලෙන් මුහුම් ටිකක් ගේනවා. ගෙනල්ලා ඊට පස්සේ ඒක පොඩි මේ ටැංකියකට දාලා අපිට පුළුවන් ක්ලෝරෙල්ලා කෑමක් විදියට දෙන්න. එහෙම නැත්නම් යීස්ට් කෑම විදියට දෙන්න. හැබැයි එහෙම නැත්නම් පවුඩර් ෆීඩ් එකක් දෙන්න. පවුඩර් ෆීඩ් එකක් අපිට ආහාරය විදියට දෙන්න පුළුවන්. එතකොට මේ පවුඩර් ෆීඩ් එකක් දෙනවා නම් මතක තියාගන්න ඊටාම ගොඩක්ම පවුඩර් වෙච්ච ෆීඩ් එකක් ගන්න ඕනේ. කෑලි ලොකු නම් වැඩක් වෙන්නේ නැහැ. පවුඩර් එක පවුඩර් තත්ත්වෙටම තියෙන්න ඕනේ. සමහර පවුඩර් ෆීඩ් ගත්තම ටිකක් කෑලි ලොකු තත්ත්වයේ තියෙන ඒවා තියෙනවා. ඒව මේවට භාවිත කරාට මේ සතා හදා ගන්න බෑ. හැබැයි ඒ ෆීඩ් එකේ පවුඩර් ගතිය වැඩි නම් දෙන්න පුළුවන්. යීස්ට් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට යීස්ට් පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්. දැන් යීස්ට් දෙනවා නම් 10යි 5 ටැංකියකට යීස්ට් ග්‍රෑම් 10ක් දවස් දෙකකට සැරයක් දුන්නත් ඇති. දවස් දෙකකට සැරයක් යීස්ට් ග්‍රෑම් 10ක් අපිට දෙන්න පුළුවන් වතුරේදී කරලා. එතකොට එහෙම දුන්නාට පස්සේ මේ රොටිෆ හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාම හොඳ එක තමයි ක්ලෝරෙල්ලා. මොකද ක්ලෝරෙල්ලා වල තියෙන පෝෂණයක් මෙයාගේ ඇඟට යනවා. ඒකත් එනවා ඊළඟට මාළුවා කියන්නේ. එතකොට අපිට ගොඩක් හොඳ පෝෂණයක් මාළුවට දෙන්න නම් ඒ විදිහට අපිට රොටික හදාගන්න පහසුයි. ක්ලෝරෙල්ලා හදන හැටි මම ඉස්සරහට කියනවා. එතකොට අපි ඉස්සෙල්ලාම ගෙනහිල්ලා අපිට මේවා වීදුරු ටැංකිය හදන්න පුළුවන් මේ රොටික. රොටික කියන එක නම් සාමාන්‍යයෙන් ඇහැට පේන්නේ නැහැ. හැබැයි වතුර වීදුරුවක් වගේ දාලා මෙහෙම බැලුවොත් යන්තම් පොඩි ඩස්ට් එකක් එහා මෙහා යනවා වගේ පේනවා. පොඩි ඩස්ට් එකක් වගේ පේන චූට්ටක් එහාට මෙහාට යනවා. මොකද මෙයා හරි හිමින් යන්නේ. ඊළඟ අන්වීක්ෂයකට දැම්මොත් අන්වීක්ෂයකදී අපිට හොඳට බලා ගන්න පුළුවන් මේ රොටික. ටිකක් හිමින් ගමන් කරන එක්කෙනෙක්. ඒ නිසා මාළු පැටියට ඉතාම පහසුවෙන් අල්ල ගන්න පුළුවන්. මාළු පැටිය දාලා ගන්න පුළුවන්. මාළු පැටිය ආහාරයට කැමති. පෝෂණයක් ගොඩක් හොඳයි. මම මේ වැඩිපුර මේ ගැන කතා කරේ මේ රොටිෆ වර්ගය අපිට ගොඩක් අපේ නිෂ්පාදනය වැඩි කරගන්න, ජීවිතාවය වැඩි කරගන්න භාවිත කරන්න පුළුවන් වර්ගයක්. ඊළඟ වර්ගය තමයි ඩැෆ්නියා. ඒ ඩැෆ්නියා වර්ග ගොඩක් ඉන්නවා. ඩැෆ්නියා පුලෙක්ස් ඉන්නවා, ඩැෆ්නියා මැග්නා එක එක වර්ග ඉන්නවා. එතකොට මෙතෙන්දී අපි කතා කරන්නේ ඩැෆ්නියා මැග්නා. මේක තමයි අපිට ලේසිම පළවෙනියටම හදන්න පුළුවන් ජීවි ආහාරය. මොකද හේතුව මෙයා අපිට ඇහැට පේනවා.
සාමාන්‍ය මිලිමීටර් 3ක් විතර වගේ වෙනවා මෙයාගේ සයිස් එක. මෙයා පොඩි සයිස් එකක් තියෙන පැටව ගොඩක් පොඩි. හැබැයි ලොකු සතා ටිකක් ලොකුයි. ඒ නිසා මෙයාව අපිට හදන්න අපිට ඊටාම පහසුයි. ගෙනල්ලා හැදුවම අපිට පේනවා. පේන නිසා අපි දන්න සමහර වෙලාවට වෙන වර්ගයක් හැදුවම අපිට පේන්නේ නැහැ. හොඳටම බැලුවේ නැත්තම් අපිට පේන්නේ නැහැ. ඒකට අපි හිතන්නේ නිකන් වතුර ටිකක් විතරයි මේගොල්ලෝ නැහැ කියලා. හැබැයි මේ ටැංකිය මෙයාලා ගොඩක් ඉන්නෝ පේනවා ටැංකියකට දැම්මට පස්සේ. අපිට මේක හරි පහසුවෙන් හදන්න පුළුවන්. මේ සතා ගත්තට පස්සේ මේ සතා බිත්තර සාමාන්‍යයෙන් වරකට බිත්තර නැත්තම් පැටව බිත්තර 100ක් විතර දාන්න පුළුවන්. මෙයා සාමාන්‍යයෙන් දාන්නේ පැටව. හැබැයි එයාගේ අහිතකර කාලේ එයාටත් වෙන අහිතකර කාලයක් ආවොත් ඔක්සිජන් මදි වෙලා එහෙම නැත්නම් ඒ ඉන්න පරිසරයේ මේ සත්තු ගොඩාක් වර්ධනය වුණොත් මෙයාට අහිතකර වෙනවා. ඔක්සිජන් මදි වෙනවා, ඇමෝනියා වැඩි වෙනවා. එතකොට එයාට අහිතකර වුණ ගමන්ම මෙයා කරන්නේ මෙයා බිත්තර දාන්න පටන් ගන්නවා. මෙයා බිත්තර දාලා මෙයා මැරෙනවා. එහෙම අවස්ථා එනවා. ඒ නිසා මෙයා අපි ඉතාම පහසුවෙන් වගා කරගන්න පුළුවන් වර්ගයක්. එතකොට මෙන්න මේ තියෙන්නේ රොටිෆර් වර්ග. එතකොට මේ ඩැෆ්නියා වර්ගය. එතකොට මේගොල්ලෝගේ මේ බලන්න පුළුවන් ඇතුලේ බිත්තර තියෙනවා. මෙයා හදාගන්න අපිට ලේසිම ක්‍රමය තමයි අපි 10/5 ටැංකියක් ගත්තොත් ඒ 10/5 ටැංකියේ මේ සත්තු දාලා ඊට පස්සේ පවුඩර් ෆීඩ් එකක් මොනවා හරි ඔයාලා මාළුන්ට පාවිච්චි කරන ප්‍රෝටීන් 35ක් 40ක් අතර තියෙන පවුඩර් ෆීඩ් එකකින් මෙයාට ආහාර දුන්නා නම් එනවා. එතකොට පවුඩර් ෆීඩ් දෙන්න ඕන 10/5 ටැංකියකට නම් දවසට ග්‍රෑම් 10ක්. දවසට ග්‍රෑම් 10ක් දෙන්න ඕන. 10/5 ටැංකියකට නම් දවසට ග්‍රෑම් 10ක් දෙන්න ඕන. ඊළඟට මතක තියාගන්න ඕන මෙයා හදනවනම් මුලින්ම ගේන ඩැෆ්නියා ප්‍රමාණයේ අණුව අපි බලන්න ඕන මේ සත්තු දාන්න ඕන ලීටරයකට සත්තු 150ට වඩා වැඩියෙන් ඉන්නවා. නැත්තම් මේ සත්තු වර්ධනය වෙන්නේ නැහැ. ලීටරයකට අවමේ ඉන්න ඕන සත්තු 150ක්. එතකොට අපි ගේන සාම්පල් එකේ සාමාන්‍යයෙන් 4000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපි බලන්න ඕන එහෙමනම් ඒ සත්තු ටික ගෙනල්ලා දාන වතුර ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට වතුර කොච්චරද දාන්න ඕන? ලීටරයට 150ක් අඩුම ගාන 100ක්. 100කට වඩා වැඩියෙන් තියෙන්න ඕන. ගොඩක් වෙලාවට පහසුවෙන් මේ තියාගන්න 150කට වැඩිය තියාගන්න. එහෙම වුණොත් මේගොල්ලෝ වර්ධනය වෙනවා. ඒ ප්‍රමාණය අපි හදලා දාගන්න ඕන. වතුර ලීටර් ගණනය කරන්නේ ඒ විදිහට. ඒකට සත්තු 4000ක් ඉන්නවා නම් අපි ඒක වතුර සාමාන්‍යයෙන් අපිත් හදන්නේ ඒ ආවරණයේ තියෙන නෙට් ආවරණය. මොකද වෙන සතුන් ඇවිල්ලා මේකට පිටර දාන ඒවා නිසා. නමුත් වැහි වතුර වලින් මෙයාට බලපෑමක් තියෙනවා. වැහි වතුර එනකොට pH අඩු වෙලා මෙයාගේ වර්ධනය ටිකක් අඩු වෙනවා. නැති වෙලා යන්නේ නැහැ. නමුත් වර්ධනය ටිකක් අඩු වෙනවා. ඒකක් ආවරණය කරගන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. එළියේ ඉච්චන ලොකුම නෑ. ගොඩාක් එළියේ තියෙන්නේ සාමාන්‍ය අපි අර තියාගන්න 180 විතර net එක යට තමයි හදන්නේ. ඊළඟට මේ තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ දාලා තියෙන මේ සත්තු විතර දාන මේ පැටව දාන හැටි. සාමාන්‍ය පැටව 100ක් විතර එක සැරේට දාන්න පුළුවන්. මේගොල්ලෝ මේ සාමාන්‍ය අවස්ථාවේදී පැටව තමයි දාන්නේ. එතකොට එයාට අහිතකර වුණොත් තමයි එයා මේ විතර දාන්නේ.
ඊළඟ එක තමයි අපි දැන් මේ සත්තු දැන් අපි හදා ගන්නවා ඒ ටැංකිය. ටැංකිය හදාගන්න දැන් 10 උදාහරණයක් හිතන්න 10යි 5යි ටැංකිය එක. 10යි 5යි ටැංකිය එක අපි මේ සත්තු හදනවා නම් අපි ගෙනල්ලා මුහුන් දානවා. මුහුන් දාලා අපි වතුර දාලා හදාගෙන ටික ටික මේගොල්ලෝ හැදෙන විදිහට වතුර වැඩි කරගන්න. එතකොට අපි කිව්වා ඉස්සෙල්ලාම අපි තියන්නේ මේ සත්තු ලීටරයට 150යි. ලීටරයට 150ක් දක්වා තමයි මුලින් දාන්නේ. දැම්මට පස්සේ මෙයාලා වර්ධනය වෙනකොට 1500 දක්වා විතර යන්න පුළුවන්. ලීටරයට 1500 දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට මේ ටැංකිය හදලා ඊට පස්සේ අපි දෙන්නේ එතකොට ආහාර දෙන්නේ මොනවද? දවසට පවුඩර් ෆීඩ් එකෙන් ග්‍රෑම් 10යි. 10යි 5යි. ඊළඟ මුලින්ම දවස් 5ක් 6ක් යනකොට මේ සත්තු ටික හැදෙනවා. හැදුනට පස්සේ 5ක් 6කින් අපිට පුළුවන් මේගොල්ලෝ ගන්න. හාවෙස් කරන්න පුළුවන්. අරගෙන සම්පූර්ණයෙන්ම හාවෙස් කරලා ඊට පස්සේ ඒකෙන් අපි පාළු පැටවුන්ට දෙනවා නම් මේ ලොකු සත්තු දෙන්න හරියන්නේ නැහැ. මේ සතුන්ගේ පැටවු තමයි මාළුට ආහාරය විදියට දෙන්නේ. එතකොට පැටවු ටික අපිට වෙන් කරගන්න සිද්ධ වෙනවා. කොහොමද අපි වෙන් කරගන්නේ? අපි වෙන් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා කොහොමද? ඒකට භාවිතා කරන නෙට් එකක්. ඒකට අපිට පහසුවෙන්ම ගන්න පුළුවන් එක තමයි කිරිගොඩ. ඔයාලා දැකලා තියෙන ප්ලාස්ටික් වලින් හදන නෙට් එකක් වගේ තියෙන සුදු පාට කිරිගොඩ. අර ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ කිරිගොඩ භාවිතා කරොත් ඒකෙන් පැටවු ටික එළියට යනවා. සතුන් ටික ඇතුලේ ඉතුරු වෙනවා මව් සතු ටික. ලොකු සතු ඉතුරු වෙනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම අරගෙන බකට් එකක් අරගෙන බේසමක් වගේ එකක් අරගෙන අර මේ අරකින් අල්ලගත්ත නෙට් එකක් දාලා අල්ලගත්ත ඔක්කොම සතු ටික මේ කිරිගොඩට දාලා ඒ කිරිගොඩෙන් වතුර මේ පොඩි බකට් එකට යන්න දෙනවා අර පැටවු ටික. ඉතුරු ටික අරගෙන අර බේසමට දානවා ලොකු සතු ටික. දාලා ආයෙත් තිබුණු ටැංකියටම දාන්න පුළුවන්. දැම්මට පස්සේ දවස් 3කින් ආයෙ ওই විදියට හාවෙස් කරන්න පුළුවන්. ඒ නිසා හැම දවස් 3කටම සැරයක් මේ ඩැෆ්නියාගේ පැටවු ටික ගන්න පුළුවන්. ඩැෆ්නියාගේ පැටවු වෙන් කර ගන්න පුළුවන්. ආයෙ කරන්නේ අර ලොකු සතු ටික තිබුණු ටැංකියටම දාන්න. අර ටැංකිය සෝදනවා. ඒක ටැංකිය දවස් 3කින් 3කට මේ සතුන් අරගෙන දාන්න පුළුවන්. ඊළඟට අපිට දැනගන්න ඕන එකක් තමයි මේ සතුන්ගේ පෝෂණ ගුණය වැඩි කිරීම. මේ සතුන්ගේ පෝෂණයේ ගුණය වැඩි කිරීම මේකෙදි අපි මේ සම්බන්ධයෙන් පරිශ්‍රණ දෙකක් විතර කරලා තියෙනවා. කීපයක් කරලා තියෙනවා. ඒකෙදි මම ඔයාලට ඒ සම්බන්ධයෙන් ඔයාලට දෙන්න ඕන දේවල් සාකච්ඡා කරන්න කැමතියි. මොකද්ද පළවෙනි එක තමයි අපි කරේ මාළු තෙල් පොට්ලි ඔයිල් එක අපි මෙයාට එකතු කරා. ඒක දෙන්න ගියාම ඇත්තටම මේවා කෙලින්ම වතුරට දාන්න බෑ. දැන් අපි හිතමු දැන් මේ ඩැෆ්නියා හදලා ඩැෆ්නියාගේ පුංචි පැටවු වෙන් කරලා අරගෙන නිකම් මාළු කඩියට දෙන්නවට වැඩිය ඒකට අපි තව මොනවා හරි පෝෂණ ගුණය වැඩි කරලා දුන්නොත් මාළුවා හොඳට හැදෙනවා. ඉතින් ඒ නිසා අපි කරපු එකක් තමයි මේ ඩැෆ්නියාට පළවෙනි එකට කරේ මාළු තෙල් දාපු. මාළු තෙල් මෙයාගේ ඇඟට යවුවා. මේ ඩැෆ්නියාගේ මාළු තෙල් ඇඟට යවන්නේ කොහොමද? ඒකට විද්‍යාත්මක ක්‍රම කීපයක් තියෙනවා. ඉස්සෙල්ලාම තිබුණා එක රසායනික ද්‍රව්‍යයක් දාලා සෝබිටෝල් කියන ඒවා දාලා ඒ හරහා යන්න ගියා. නමුත් ඒක එච්චරම දුරට සාර්ථක නෑ අපිට ප්‍රායෝගිකව කරගන්න අමාරුයි. ඒ නිසා මේක පවුඩර් ෆීඩ් එකකට එකතු කරලා 110ක් පවුඩර් ෆීඩ් එකේ 110ක් තෙල් වර්ගය එකතු කරලා ඒක දැම්මා මාළු කැටියට. කොහොමද මේක කරේ? කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ අපි පවුඩර් ෆීඩ් ග්‍රෑම් 100ක් අරගෙන ඒකට මාළු තෙල් මිලිලීටර් 10ක් එකතු කරලා හොඳට මිශ්‍ර කරනවා. මාළු තෙල් මිලිලීටර් 10ක් එකතු කරනවා පවුඩර් ෆීඩ් ග්‍රෑම් 100කට. හැබැයි මේක මතක තියාගන්න මේ පවුඩර් ෆීඩ් එක
ඊටාම පිටි දක්වාම පවුඩර් වෙච්ච හොඳ පීල් එකක් වෙනවා. ලොකු කෑලි තියෙන්න බෑ. මාළු කුඩු. එතකොට ඒකට දානවා මේ මාළු කුඩු මේ තෙල් මිලිලීටර් 10ක්. දාලා මිශ්‍ර කරලා අපිට ඒක තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එක නරක නොවි. ෆිෂ් ඔයිල් එක පොඩ්ලි ඔයිල් එක තමයි අපි ගත්තේ. ඔයාලට ගන්න පුළුවන් මේවා ගෑස් වාහනයේ තියෙනවා කුකුල් කෑම කඩව. ඒක ටැංක් වලින් ගිහිල්ලා මේ මාළු තෙල් එක ගන්න පුළුවන් සාමාන්‍ය ලීටරයක් රුපියල් 1000කට ආසන්නව වෙන්නේ. ඒත් අපිට මාළු තෙල් කියන්නේ පොඩි ඒකනේ සාමාන්‍ය පරිභෝජනය කරනකොට මික්ස් පරිභෝජනය කරන එකද නැත්නම් ඒකක් කමන්නේ එච්චරම ඕනේ නැත්නම් මේ පරිශ්‍රණයට නම් අපි ගත්තේ වැඩි මේ කාලිගොඩ ප්‍රදේශයේ තියෙනවා කුකුල් කෑම කඩවල්. ඒ කඩවල් වලට ගිහිල්ලා මාළු තෙල් කියලා ඉල්ලුවා. ෆිෂ් ඔයිල් කියලා ඉල්ලුවම හම්බ වෙන එකක් තියෙනවා. ඒක ෆිෂ් ඔයිල් එකක්. ඔලිව් ඔයිල් කියලා කියන්නේ. නමුත් ෆිෂ් ඔයිල් එකක්. ඒක හම්බ වෙනවා. අන්න ඒක තමයි ගත්තේ. මේක සාමාන්‍ය ලීටර් රුපියල් 1000ක් විතර වෙන්නේ. අපිට අඩු ගාණක් ගන්න පුළුවන් වුණා. ඒකෙන් යන්නේ මිලිලීටර් 10ක්. 10ක් අරගෙන මේ මාළු කුඩු කෑමයකට මිශ්‍ර කරලා ඊට පස්සේ ඒ පොඩි ප්‍රමාණය ග්‍රෑම් 5ක්වත් යන්නේ නැහැ. අර පැටවු වෙන් කරාට පස්සේ ඒ පැටවු වෙන් කළා දෙන්න ඕන මාළුන්ට ආහාරය දෙන්නට පැය 6කට කලින්. පැය 6කට කලින් තමයි දෙන්න ඕන. ඒකත් පර්යේෂණවල ප්‍රතිඵලයක්. මේ ගැන පර්යේෂණ ගොඩක් කරලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵලයක් තමයි පැය 6ක දුන්නොත් තමයි මේ මාළුවට මේක යන්නේ. පැය 6කට කලින් දුන්නොත්. ඒකෝට දැන් අපි මේ මාළුවට කන්න දෙන්නේ දැන් අද හවස දවල් 12ට නම් උදේ 6ට අර ආහාරය දෙන්න ඕනේ ඒ ඩැෆ්නියා ටික. දීලා හොඳට එයරේෂන් දාලා වීදුරු ටැංකිය එක තියාගෙන ඉන්න. ඉඳලා 12ට ඒ ටික අල්ලලා මාළු මඩමට ආහාරය දුන්නොත් එහෙම කරපු පරීක්ෂණේ ආවා මේ තෙල් නොදාපු එකට වැඩිය තෙල් දාපු එකේ හොඳ වර්ධනයක් වෙනවා. හොඳ වර්ධනයක් ගන්න පුළුවන්. ඊළඟට මම මෙන්න මේ පෙන්නන මම ඊළඟට පෙන්නන මේ තව කුඩු එකක් තියෙනවා. පවුඩර් එකක් අපි මිශ්‍රණයක් හදලා දැන් පළවෙනි එකට කරේ තෙල් වර්ගය වගේ දෙවෙනි එකට කරේ අපි පවුඩර් මේ මිශ්‍රණයක් හැදුවා. එයාට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ගොඩක් එකතු කළා. අන්නේ මිශ්‍රණය ඩැෆ්නියාගේ පැටවුන්ට දීලා අපි පරීක්ෂණයක් කරලා බැලුවා. එතෙන්දී අපි අපේ කන්ට්‍රෝල් එක විදියට ඒක පරීක්ෂණය කරන්න අනිත් එක විදියට පාවිච්චි කරේ ආර්ටීමියා. එකකට අපි දැන් මේ පරීක්ෂණය කරපු හැටි මම කියන්නම්. එකකට දැම්මේ මේ මිශ්‍රණය. මේ මිශ්‍රණයේ තියෙනවා ඒකට ගත්ත අපි මාළු කුඩු සප්තලේ ගත්තා. සප්තලේකින් කුඩු තියෙනවා පවුඩර් හදපු එකක්. ඒතකොට ඒක අත්‍යවශ්‍යම නැහැ මම ඒක නැතුවත් දෙයක් කළා. ඊළඟට කූනිස් ඔලු ගත්තා. කූනිස් ඔලු කියන්නේ කූනිස් ගත්තා. ඒ කූනිස් ගත්තේ අර පොඩ්ඩක් රතු පාට මේ මස් තියෙන කූනිස් තමයි අරගෙන හොදලා වේලලා පවුඩර් කරලා ගත්තේ. තුන්වෙනි එකට ගත්තා මාළු තෙල්. අර මම ඉස්සෙල්ලා කියපු අර කොළඹ ප්‍රදේශයෙන් මිලදී ගත්ත මාළු තෙල් මිලිලීටර් 10ක්. ඊළඟ විටමින් C, විටමින් E සහ khනිජ මිශ්‍රණය. මේ khනිජ මිශ්‍රණය නම් කුකුල්ලුන්ට භාවිත කරන khනිජ මිශ්‍රණය ගත්තා. කුකුල්ලුන්ගේ බිත්තර දමන කිකිලියන්ට භාවිත කරපු khනිජ මිශ්‍රණය. ඒතර මේ ටික අරගෙන මේ මිශ්‍රණය හදලා ඒක බිත්තර කිහිපයක් අරගෙන කුකුල්ලු බිත්තර අරගෙන ඒව හොඳට ගහලා මේ මිශ්‍රණය එකෙන් යනවා. අනලා ඊට පස්සේ මේක oven එකක සෙන්ටිග්‍රේඩ් අංශක 50 ඊට වඩා වැඩි කරන්න හොඳ නැහැ. සෙන්ටිග්‍රේඩ් අංශක 50 මේ පවුඩර් එක වේලෙනකම් අර මිශ්‍රණය තිබ්බා. තියලා ඉවරලා තුනී කරලා තියලා වේලුණාට පස්සේ ඒක පවුඩර් කරලා අරගෙන මේ ඩැෆ්නියාට පැය 6කට පෙර මාළුන්ට කෑමට දෙන්න පැය 6කට පෙර ඩැෆ්නියා වලට දැම්මට පස්සේ ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. මෙන්න මේ තියෙන්නේ ඒ ප්‍රතිඵලය මේකට අනුව අපි දැන් මේ සත්තු දුන්නේ සාමාන්‍යයෙන් දවස් 6න් විතර පස්සේ දුන්නේ අනිත් එකට දුන්නේ ආර්ටීමියා. එක මාළු කණ්ඩායමකට දෙන්නේ ආර්ටීමියා විතරයි.
අනිත් මාළුන්ට දවස් 5ක් ආඩීමියා දෙනවා. දවස් 5න් පස්සේ දවස් 6න් පස්සේ දෙන්නේ මේ ඩැෆ්නියා අර ආහාරය කවුද? තේරුණාද මම කියන එක? අර ආහාරයක් දෙනවා. ඒ ආහාරය අර අපි හදපු ආහාරය දීලා ඩැෆ්නියාට ඒ ඩැෆ්නියා තමයි දවස් 6න් පස්සේ දුන්නේ. එක මාළු කණ්ඩායම. ඊට ඉස්සෙල්ලා දවස් 5 දුන්නේ ආඩීමියා. ඊට වෙන කණ්ඩායමක් ඉතින් තනි කරම ආඩීමියා විතරක්. ඊට අපි මේ දෙක සංසන්දනය කළ බැලුවා. සංසන්දනය කළ බැලුවම මේ ආඩීමියා එක දීපු ආහාරයයි අර ඩැෆ්නියා කොටසක් දීපු ආහාරයයි ගත්තම දෙකම සමානයි වර්ධනය. අපි දුන්නේ ගප්පින්ගේ වර්ධනය හරියටම සමානයි. ඒ කියන්නේ මොකද්ද? අපිට දවස් 5කට පස්සේ අපිට මේ ආඩීමියා නවත්තලා මේ ඩැෆ්නියාට අර ආහාරය දීලා කවපු ආහාරය දීපු මේ ඩැෆ්නියා දුන්නා නම් අපිට ආඩීමියා ඉතුරු ටික අයින් කරන්න පුළුවන්. අපිට 50%කට වැඩිය ඒකෙන් අයින් කරන්න පුළුවන්. ඒක ඔයාලට මේක මොයිනට කරලා බලන්න පුළුවන්. මොයිනත් හරියනවා මේක කියන්නේ. ඉතින් දවස් 20 වෙනකන් දෙනෝනේ කොහොමද? නර්සරි පීරියඩ් එක විතරයි දෙන්නේ. එතකොට මේ අවස්ථාවේ අපිට එහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් එතකොට ගප්පින්ගේ නෙවෙයි වෙනත් ඕනම මාළුවෙක්ගේ ආඩීමියා වෙනුවට මෙන්න මේ ආහාරය දීලා මොයිනා උනත් මේක දීලා හදලා බලන්න. එතකොට මේ විදිහට අපිට යම් ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික තමයි මම අර ජීවි ආහාරවල සත්ව ප්‍රවාංග හදන හැටි කියලා දුන්නේ. සත්ව ප්‍රවාංග වර්ග හදන හැටි මම දැන් කතා කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ක්ලෝරෙල්ලා කොහොමද හදන්නේ කියලා. බලන්න. ක්ලෝරෙල්ලා අපි හදන හැටි තමයි අපිට බලන්න ඕන. දැන් ජීවි ආහාර කොටස කියලා දුන්නා. ජීවි ආහාර වල මේ සත්ව ප්‍රවාංග හදන හැටි කියලා දුන්නා. මොන හරි පොඩ්ඩක් මේක අහනවා නම් අහන්න. මේවයි මම මේ සාම්පල් ඔක්කොම රඹඩවල මැදස්ථානික ගන්නවා. පිදුරු එක එච්චර ගැටලුවක් නැහැ. ඒකේ අපි ආලු ඉන්න ටැංකියෙම දාන වෙන ටැංකිය හදන්න. එහෙමත් දාලා වුණත් ගැටලුවක් නැහැ. වෙන ටැංකියක දාන තමයි වඩා. දැන් මෙහෙම එක උදාහරණයක්. මම ෆ්‍රෙෂ් වෝටර් බැලුවා. උදාහරණයක් කියන්න. මේකට. අපේ මධ්‍යස්ථානවල තියෙනවා ටැංකි. ඒ ටැංකි වල අපි පසු කීටය හදලා කාප් වර්ග තමයි අපි හදන්නේ. ඒ කාප් වල පසු කීටය හදලා ඉහින් දානවා ටැංකි වලට නර්සරි ටැංකි වලට. ඒවා සාමාන්‍යයෙන් මඩ පුහුණු. සාමාන්‍ය සයිස් එක ගත්තාම ඒකේ නම් පිටිච්ච ටැංකි සාමාන්‍ය වර්ග මීටර 1000ක්. එතකොට ඒ ආසන්නයේ එතකොට ඒ අපේ භූමියේ එක කොටසක ටැංකි කපලා නැත්නම් රජයේ විතර මේ කියන විදිහට කුඹුරක්. ඒ රජයේ කිව්වා මේ හැම භූමියම හොරා ගන්න ක්‍රමයකට. ඊට පස්සේ කුඹුරක් කරලා ඒ කුඹුරේ මේ යම් ප්‍රමාණයක් පිදුරු වැටිලා ටැංකියට දාන්න. වතුර ඇතුළට වැටිලා. පස්සේ මේක වගා කරා. මේ වගා කර මාළු කටවකින් දැම්ම. දැන් පුරවලා තියෙන ටැංකිය යම් ප්‍රමාණයක් පිදුරු එකතු වෙලා තිබුණා. ඊට පස්සේ ඒකේ ඒ වගේම ඉතින් ටැංකි කීපයකටම මාළු දාන පැටව. දැන් බැලුවම ඇත්තටම ලොකු සර්වයිවල් එකක්. ගොඩාක් පැටව වර්ධනය වෙලා තිබුණා. ඒ වගේම ජීවිතාවය ගොඩක් වැඩියෙන් ගත්තා. ඇත්තටම මේක වෙලා තියෙන්නේ අර පිදුරු වැලිච්ච නිසා. ඊට පස්සේ ඒකේ නිෂ්පාදනය වෙලා තියෙනවා මේ පැරමීසියම්. පැරමීසියම් නිෂ්පාදනය වුණා. පැරමීසියම් ටික මාළු පැටව ආහාරය විදිහට ගත්තා. ඒ නිසා මෙයාලගේ පෝෂණය වැඩි වුණා. පෝෂණය වැඩි වුණා. ඊට පස්සේ මෙයාලගේ වර්ධනය වැඩි වුණා. ඒක තමයි සිද්ධ වුනේ. ඒ මම කියන්නේ එකක් ක්‍රමයක්. තව එක කාලෙකදී සිමෙන්ති ටැංකි වලදී අපි සාමාන්‍යයෙන් මේවා කිලෝ 3-4 විතර වගේ නිකන් කුටි වගේ බැලලා ඒවා සිමෙන්ති ටැංකි වල පැටව හදද්දිම ඒකනම බැස්සුවා. එහෙම හදලා හදා ගන්න පුළුවන් තිබුණා. එහෙම නැත්නම් අපිට මේක වෙනම ටැංකි එක හදලා අර විදියට ද්‍රාවණය අරගෙන පෙරලා මේ බෝතලයකට දාලා පෙරලා හිමත් දෙන්න පුළුවන්. ඒතර මේක වගා මාධ්‍යයක්. ඒ කරන ක්‍රම ගොඩක් වෙනස් වෙනවා. දැන් මේ මම කියලා දෙන්නේ මේකේ බේසික් මූලික ක්‍රමයක්. මේ ටික තමයි ඉස්සෙල්ලම කියලා දෙන්නේ. නමුත් මේවයින්
වෙනස් වෙච්ච ඕන තරම් ක්‍රම තියෙනවා. ශේෂ්ත්‍රයට කියන පස්සේ ඕන තරම් ක්‍රම. දැන් උදාහරණයක් මම ඩැෆ්නියා ගැන ක්‍රමයක් කියන්නම්. එක මහත්තයෙක් විස්තරමාන කර්මාන්තය කරන මම ගියා එක බලන්න ඩැෆ්නියා සාර්ථකව කරන කෙනෙක් බලන්න ගියා. ඒ බලද්දි එයා කරන්නේ වෙනම ක්‍රමයක්. මොකක්ද එයා කරන්නේ? එයා හදලා තියෙනවා පොඩි කූඩු කේජ් එකක්. එතකොට ඒකට දාලා තියෙන net එකේ size එක යටපළේ කේජ් එක හදලා තියෙන net එකේ size එක අර කිරි ගෝට්ටේ size එක. ලොකු නෑ. අඩි විතර මේ පොඩි කේජ් පොඩි ඒක. කේජ් එක හදලා ඒ කේජ් එක පාවෙනවා අර අපේ මාළු ටැංකිය පාවෙනවා. එතකොට ඒක උඩට ඩැෆ්නියා දාලා ඩැෆ්නියා දාලා අර කෑම පවුඩර් ෆීඩ් පොඩ්ඩක් උදේට දානවා අර කේජ් එකට. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අරක හැදෙනවා මේ ඩැෆ්නියා ටික පැටිය හැදුණු ගමන්ම පැටිය අරක රිංගලා එළියට යනවා. එළියට යනවා ටැංකියට යනවා. ඒතකොට ටැංකියේදී මාළු බඩ වාර වෙනවා. ඔය එක ක්‍රම. දැන් අපි කියලා දෙන්නේ මේක කරන එක ක්‍රමයක්. නමුත් මේකෙන් එහාට ඔයාලට ඕන තරම් වෙනස් වෙච්ච ක්‍රම හදාගන්න පුළුවන්. ඒ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නේ මේ පළවෙනි ක්‍රමයේදී ඔයාලා මේව පටන් ගන්න. දැන් මේ කරුණු කියලා දුන්නා ඔයාලා මේව පටන් ගන්න. පටන් අරගත්තම මෙතනින් එහාට ඔයාලට ගොඩාක් ව්‍යාප්ත වෙච්ච වෙනස් වෙච්ච දේවල් තියෙනවා. විදුලි ගානක් ගන්න. විදුලි සාමාන්‍ය ප්‍රමාණයක් තමයි. නෑ එහෙම නෑ පොඩි ප්‍රමාණයක් දාලා බලන්න. දාලා හදාගන්න පුළුවන්. අපි සාමාන්‍ය වර්ග මීටර් 20 වගේ අපේ තියෙන්නේ වර්ග මීටර් 20 වගේ ලොකු අඩි සාමාන්‍යයෙන් අඩි 3ක් විතර උසයි වර්ග මීටර් ගත්තොත් 20 කියන්නේ ඝන මීටර් 20ක් ලීටර් 20000ක් විතර තියෙන පොකුණු තමයි තිබුණේ මේ ටැංක් 20 මෙතන. ඒ වගේ වලට සාමාන්‍ය කිලෝ 4ක් වගේ තමයි දැන් ලොකු ප්‍රමාණ නෙවෙයි. තවන හරි ගැටලු තියෙනවා. සාමාන්‍යයෙන් ඒක පාඩුවේ පොහොර කරලා හදනවා කියන්නේ අපි කිව්ව විදිහට අර අර්ධ සූක්ෂම ක්‍රමය. අර්ධ සූක්ෂම ක්‍රමය කියන්නේ අපි ඒකෙදි දාන්න පුළුවන් ඝනත්වය අඩුයි. සූක්ෂම ක්‍රමයේදී ඝනත්වය වැඩි. එතෙන්දි මොකද්ද? දැන් අපි හිතමු උදාහරණයක් කුකුළු හදන හැටි. කුකුළු හදන හැටි ඒකට මම කියන්නේ ඔය ක්‍රම තුන. ඒතකොට ඔයාලට හොඳටම පැහැදිලි වෙයි. දැන් කුකුළු හදද්දී අපි දන්නවා අපේ අක්කරයක් තියෙන වත්තක්. ඒ වත්තට අපි ගෙනල්ලා දාන කුකුළු 10 දෙනෙක්. දැන් මම මේ කුකුළු 10 දෙනාට එළිය ඇවිදලා වත්තේ ඇවිදලා කන්න ඕන තරම් ආහාර දෙනවා. අපි මේ පණු වර්ග අහුරගෙන කනවා පොඩි පොඩි තනකොළ වර්ගවල තියෙන පොඩි පොඩි ඇට වර්ග ආහාර ගන්නවා. ඒ වර්ග ගන්නවා ස්වභාවික ආහාර. පණුව ගන්නවා කුකුසියෙන් අයින් වෙච්ච ආහාර ගන්න අපි වෙනම ආහාර දෙන්නේ නැහැ. හැබැයි මේ 10 දෙනා විතරයි හදන්න පුළුවන්. ඊට පස්සේ අපි බිත්තර ආහාරයට ගන්නවා. ඒක තමයි අර නිදැල්ලේ හදන ක්‍රමය කියලා කියන්නේ මම කිව්වේ නිදැලි ක්‍රමය කියන එක මේ තියෙන ක්‍රමය. ඒක ඇක්වාකල්චර් වල ගත්තොත් ඒක තමයි අර වැව් වල හදන ක්‍රමය. ඒතකොට එයා ස්වභාවික ආහාර ටික අවුලගෙන ආහාරයට අරගෙන හදනවා. හැබැයි ඒකට දාන්න පුළුවන් අඩු ගන්න. වැවේ දාන්න බෑනේ එකාට එක හැප්පෙන්න. මොකද එයාට ආහාර මදි. ඒ නිසා දැන් ඊට වැඩි දියුණු වෙච්ච ක්‍රමය තමයි අර මඩ පොකුණ. මඩ පොකුණ ගත්තම මඩ පොකුණේ ඔය දෙකම තියෙනවා. ස්වභාවික ආහාරයක් තියෙනවා. ඒක මදි වෙනකොට තමයි අපි ආහාර දෙන්නේ. උදාහරණයක් අර අක්කරේ තියෙන අපේ ගෙදරට තව කුකුළු 10ක් ගෙනත්තා. ඒක 10ටයි කන්න තියෙන්නේ. ඉතුරු 10ට කන්න මදි. එහෙනම් මොකද කරන්නේ? අපි ගෙනල්ලා දෙන්න ඕන පිටි. එතකොට භාගයක් තමයි දෙන්නේ. කුකුළු 20ක් ඉන්න 20න් භාගයෙන් තමයි අපි ආහාර දෙන්නේ. ඉතුරු භාගය කන්නේ අර ඇවිදලා. එතකොට ඇවිදලා තියෙන කෑම කන්නේ නැත්නම් අපි දෙන ප්‍රමාණය මදි යන්නේ. තේරුණාද? අන්න ඒ වගේ තමයි මඩ. ඒතර මඩ පොකුණු වල දානවා 20. හැබැයි බ්‍රොයිලර් හදද්දී ඒතකොට ඒකෙදි බ්‍රොයිලර් හදද්දී තාම අඩු ඉඩක නේ එකාට එක හැප්පෙන්න කුකුළු දාන හැබැයි ඔක්කොම කන්න දෙනවා අපද්‍රව්‍ය අයින් කරනවා වාතය සපයනවා නේද උෂ්ණත්වය සපයනවා බෙහෙත් වර්ග දෙනවා බ්‍රොයිලර් හදලා එතකොට අපිට වැඩි අඩු ප්‍රමාණය වැඩි නිෂ්පාදනයක් ගන්නවා ඒකෙදි අපි ගොඩාක් සැලකිලිමත් තාක්ෂණික භාවිතය වැඩි ඒ වගේ දැන් ඔයාගේ තියෙන පොඩි කුකුණු ඒවා වර්ඩ්ලෙස් කරන්න බැරි නෑ කරන්න පුළුවන් අපි එතකොට අරමුණ වෙනස්
වගා කරන ක්‍රමයේ වෙනස අපිට ආදායම අඩු. ඊළඟට අපි ක්ලෝරෙල්ලා වගාව. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මොයින හදන්න, ප්‍රෝටීන් වල හදන්න, සාට ඇප්නියාවට උනා. ඒ වගේ ජීවි ආහාර හදනවා නම් ඒගොල්ලන්ට ආහාර විදිය. ක්ලෝරෙල්ලා හදාගත්තම ඇති. ක්ලෝරෙල්ලා හදාගත්තම ඇති. ඒක ක්ලෝරෙල්ලා කියන්නේ මම අර ඉස්සෙල්ලා පෙන්නුවා ඊටාම මේ ඒක සෛලික මේ ශාක ප්‍රවාහය. එතකොට මේක ඊටාම කුඩයි. පොඩිම සතෙක් තුනක් දෙන්න පුළුවන්. මේ වර්ගේ හදලා මේක රොටිෆර්ට දීලා රොටිෆර් හදා ගන්න පුළුවන්. මොයිනට දීලා මොයින හදා ගන්න පුළුවන්. ඩැෆ්නියාට උනත් දීලා හදන්න පුළුවන්. මේවා හරි හොඳ පෝෂක ගුණයක් තියෙනවා. සාමාන්‍යයෙන් 45ක් විතර ප්‍රෝටීන් තියෙනවා. 45. අපේ ෆීඩ් එකක් ඇතුළත තියෙන්නේ 35ක් 40ක් මේද. ඒ වගේ. ඒතර මේකේ 45 ප්‍රෝටීන් තියෙනවා. ඒතර මේක ඉතාලම අඩු වියදම් සහිත ආහාරයක් අපිට හදන්න අනිවාර්ය දෙයක්. කියන්නේ වියදම අඩුයි වුණා. හැබැයි මේක හදන්න අපි පොඩ්ඩක් හුරු වෙන්න ඕන. දැන් කට්ටිය කියන්නේ මේක අමාරුයි කියලා. අමාරු නෙවෙයි. අපි හුරු වෙන්න ඕන. මේක තාක්ෂණයට අපි හුරු වෙන්න ඕන. එච්චරයි තියෙන්නේ. මේ ක්ලෝරෙල්ලා හදන්න කරන හැටි අපි පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයාලට. එකක් තමයි අපි මේවා හදද්දී රම්බඩ ගල්ල මධ්‍යස්ථානේ. දැන් අපි ඔයාලා හිතන වැඩි දැන් මේ එක මධ්‍යස්ථානයක් රම්බඩ ගල්ල විතරක් තියාගෙන මේ වර්ග ඔක්කොම තියන්නේ. අය අනිත් තැන් වල තියන්නේ. ඒතර ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් මේකට අපි ටිකක් වියදම් කරන්න ඕන. අපේ වියදම වැඩි. මොකද ක්ලෝරෙල්ලා හදනවා නම් අපි වියදම් කරන්න වෙනවා. ක්ලෝරෙල්ලා මිශ්‍ර වෙන්න නැතුව තියාගන්න. අපි ඒ ලැබ් එකට කාටවත් යන්න දෙන්නේ නැහැ. ඇතුළට යන්න දෙන්නේ නැහැ. ගොඩක් අඩුවෙන් තමයි යන්න දෙන්නේ. වැඩ කරනත් එක්කෙනෙක් දෙන්නට තමයි අපි ක්ලෝරෙල්ලා පැත්තට යන්න දෙන්නේ. ඇයි? අපි ඒක හරියට තියාගන්න ඕන නිසා. අපි දෙන සාම්පල් එකේ ඉන්නේ ක්ලෝරෙල්ලා විතරයි. වෙන දේවල් නැහැ. ඒක පියෝ තියාගන්න. වෙනේවයින් ආරක්ෂා කරලා තියාගන්න. මේ නියපොත් එක තිබුණත් එකක් තිබුණත් ඒකට ගිහිල්ලා ඒවා මේ මිශ්‍ර වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කරන්නේ අපි ද්‍රවීය මාධ්‍ය වගා කරනවා එක එක කෙමිකල්ස් වගේ එකතු කරලා. කෙමිකල්ස් කියන්නේ ඒක රසායන ද්‍රව්‍ය එකතු කරලා මාධ්‍ය හදලා අපි මේක හදන්න. එතකොට ඒකට අපිට වියදමක් යනවා. ඊළඟට අපිට ආයෙ හදන්න පුළුවන් ක්‍රමයක් තමයි ඝන මාධ්‍ය වගාව. ඝන මාධ්‍ය. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති බැක්ටීරියා වගේ ඒවා හදනව නේද? දැන් අපි ලෙඩ වුණාම අපේ මුත්‍රා ටිකක් අරගෙන කල්චර් කරනවා කියලා කියනවා. එහෙම ටෙස්ට් එකක් තියෙනවා. ඒක බලන්න මොකද්ද? ඒක ඝන මාධ්‍ය ඒකාර කියන මාධ්‍යේ ඒ සල්ෆ් ඒව විතරක් දාලා මුත්‍රා පොට්ටක් විතරක් දාලා අපි දවස් කිහිපයක් ඒක කල්චර් කරලා බලනවා. ඒකේ හැදෙන මොනවද බැක්ටීරියා වර්ග කියලා. බලලා මොකද කරන්නේ? ඒ බැක්ටීරියා හැදෙන වර්ග ටික බලලා ඒකට අනුව බෙහෙත් කරනවා. මේක හැදිච්ච බැක්ටීරියාව මේක නම් ඒකට බෙහෙත් දෙනවා. ඒතර ඒ වගේ අන්න ඒ වගේ පාවිච්චි කරන එකක් තමයි බැක්ටීරියා හදන්න භාවිත කරන එකක් ඝන මාධ්‍ය. ඒ ඝන මාධ්‍ය අපි ක්ලෝරෙල්ලා හදන්න පුළුවන්. ඒ ක්ලෝරෙල්ලා හදන්න පුළුවන්. ඒතකොට ඒවට අපිට වියදමක් යනවා. ටිකක් වියදම් ඒවා හදන එක. ඒතකොට ඒවා හදලා අපි තියාගන්නේ ඔයාලට මෙන්න මේ පෙන්නන්නේ ඒ වගේ ඝන මාධ්‍ය හදපු ක්ලෝරෙල්ලා සාම්පල් එකක්. එතකොට මේවා හදලා අපි තියාගන්නේ මොකද? මේවා තියාගෙන එතකොට අපිට වෙන දේවල් නැතුව ක්ලෝරෙල්ලා විතරක් වෙනම තියාගන්න පුළුවන්. ඔයාලට පිරිසිදු ක්ලෝරෙල්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ මේක හදලා තියාගෙන අපි ඊට පස්සේ එහෙම නැත්නම් අපිට හදන්න පුළුවන් පුංචි බෝතල් වල. සාමාන්‍ය ටොෆි බෝතල් වල වගේ වයි හදන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපිට පොලිතින් බෑග් එකේ හදන්න පුළුවන්. පොලිතින් බෑග් එකක් අරගෙන ඒ බෑග් එකට එරේෂන් දාලා ඒකෙම උනත් හදන්න පුළුවන්. අපේ මාළු විකුණන බෑග් තියෙනවනේ ඒ වගේ දේ. ඒතකොට මේවා ඕන එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හදන්න පුළුවන් සිමෙන්ති ටැංකි වල, වීදුරු ටැංකි වල. එහෙම නැත්නම් අපිට හදන්න පුළුවන් බැරල් වල. එහෙම නැත්නම් අපේ තියෙන ෆයිබර් වලින් හදාගත්ත වාජන වල අපිට මේක හදන්න. මේ හැම එකම මේ වර්ගේ හදා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි
විද්‍යාගාරය තුල හදද්දී අර විදියට වෙන වෙනම රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා සූක්ෂම විදියට අපි හදලා තියාගන්න. මොකද හේතුව මේවා වෙන ඒවත් එක මිශ්‍ර වෙන්නේ නැතුව ඔයාලට හොඳ සාම්පල් දෙන්න ඕනේ. එහෙම හදලා මේක හදන්න අපිට ටිකක් වියදම්. හැබැයි ඔයාලට හදන්න එච්චර වියදම් වෙන්නේ නැහැ. ඔයාලට ඕන වෙන්නේ මේකට බුලත් පොහොර ටිකක් විතරයි. මොනවද ඕනේ? බුලත් පොහොර. එතකොට ඕන වෙලාවක පොහොර ගන්න කඩේකට ගිහිල්ලා බුලත් පොහොර මිශ්‍රණයක් කිව්වොත් ඔය කිලෝ දෙකේ විතර පැකට් එකක් අපිට ගන්න පුළුවන්. කඩේකට ගිහිල්ලා ඉල්ලුවොත් බුලත් පොහොර පැකට් එකක් කඩේ ගන්න පුළුවන්. අපි දැන් ගෙනල්ලා කොහොමද හදන්නේ කියලා බලමු. අපි දැන් රම්බඩ ගන්න ගිහිල්ලා මධ්‍යස්ථානයෙන් අපි අරන් යනවා ක්ලෝරෙල් සාම්පල් එකක්. ඒක අර මාළු විකුණන පොඩි බෑග් එකකට දාලා තමයි දෙන්නේ සාම්පල්. ගෙනල්ලා අපි ඒක තියාගෙන ඊට ඉස්සෙල්ලා දැන් පොහොර මිශ්‍රණය හදා ගන්නවා. අර ක්ලෝරෙල්ලා තියෙන ටික වැඩි කරගන්න ඒකට දාන වතුර නිකම් වතුර දාලා බෑ. ඒකට දාන්නේ පොහොර මිශ්‍රණය. පොහොර තමයි දාන්නේ. එතකොට ඒ දාන පොහොර මිශ්‍රණය හදන හැටි තමයි මම දැන් කියලා දෙන්නේ. හරිද? මේක ටිකක් පැටලෙන්නේ නැතුව අහගන්න. අමාරු නෑ. පැටලෙනවා පොඩ්ඩක්. ඒ පැටලෙන්නේ නැති වෙන විදියට මම කියලා දෙන්නම්. ඔයාලා චුට්ටක් ඒක හොඳින් අහගන්න. පළවෙනියට අපි දැන් කඩේට ගිහිල්ලා ගෙනාව පොහොර මිශ්‍රණ මේ පොහොර බෑග් එකක් නේ. කිලෝ 2ක විතර පොහොර පැකට් එකක් ගෙනාවා. ගෙනාව මේකේ තියෙන කැට පොහොර කැට තමයි ඒකේ තියෙන්නේ. ඒ කැට වලින් ඉස්සෙල්ලම ග්‍රෑම් 50ක් කිරලා ගන්න ඕනේ. ග්‍රෑම් 50ක් කිරලා ගන්න ඕනේ. අර පොහොර බුලත් පොහොර වලින් ග්‍රෑම් 50ක් අපි කිරලා ගන්න. මේක කිරන්න අපිට ලේසි. ඔය කේක් තරාදී නැත්තම් කඩේ තියෙන ඕන තරම් රුපියල් 1000ට 1200 විතර තියෙනවා. ඩිජිටල් තරාදී ග්‍රෑම් 50 නිවැරදිව කිරා ගන්න පුළුවන් කියනවා. දශම ස්ථාන එකකට වගේ තියෙනවා තියෙනවා. ඒතර අමාරු නෑ. ඒ තරාදියක් ගන්න. ඒ තරාදියක් අරගෙන ග්‍රෑම් 50ක් අරගෙන කිරලා අපි ඒක දිය කරගන්නවා වතුරේ. වතුරේ දිය කරගෙන වතුර කොච්චරද? වතුර ලීටරයක දිය කරගන්න. වතුර ලීටරයක දිය කරගන්න. තේරුණාද කියන එක? අපි ග්‍රෑම් 50ක් කිරලා අරගෙන පොහොර මිශ්‍රණයෙන් වතුර ලීටරයක දිය කරගන්න. දිය කරලා තියාගන්න. ඒකට කියනවා පොහොර මිශ්‍රණය නැත්නම් පොහොර දියරේ. නේද? පොහොර මිශ්‍රණය අර කැට තිබිච්ච පොහොර එක දිය කරගත්තා. එච්චරයි කරේ. දිය කරගත්ත පොහොර මිශ්‍රණය දැන් හරි ඝනයි. ඒ කියන්නේ ටිකක් ඒකේ ගොඩාක් පොහොර තියෙනවා. ඒක දැම්මට හැදෙන්නේ නැහැ. ඒකට දැම්මොත් ක්ලෝරල් ටික මැරෙනවා. ඒක දැම්මට හරියන්නේ නැහැ. දැන් අපි ඊළඟට හදා ගන්න ඕන පොහොර මිශ්‍රණය. අර ක්ලෝරල්ලා මේ වැඩි කරගන්න අපි දාන මිශ්‍රණය හදා ගන්න හැටි තමයි කියන්නේ අර ද්‍රාවණය. අපි අර දිය කරගත්තේ. කොහොමද කරන්නේ? ඒ දිය කරගත්ත එකේ මිලිලීටර් 4ක්. කොච්චරද? මිලිලීටර් 4ක්. මිලිලීටර් 4ක් මනින්න කොහොමද? අපිට ගන්න පුළුවන් ඊළ ඉන්ජෙක්ෂන් කට්ටක්. මිලිලීටර් 5 කඩු තියෙනවනේ. ඉන්ජෙක්ෂන් කට්ට රුපියල් 10යි. ඒකක් ගන්න. අරගෙන ඉවරලා ඒක කටු අයින් කරලා දාලා ඒකෙන් අදිනවා 4 ගන්න. මිලිලීටර් 4ක් අරගෙන ඒක දිය කරනවා වතුර ලීටරයක. කොච්චර දිය කරන්නේ? වතුර ලීටරයක. එතකොට පොහොර ටිකයි වතුර ගොඩයි. අන්න ඒ මිශ්‍රණය තමයි අපි දාන්නේ ක්ලෝරෙල් හදන්න. දැන් මේක පැහැදිලිද? පැහැදිලි. එහෙමනම් පොහොර හදන්න මේක ක්ලෝරෙල් හදන්න දාන්නේ අන්න ඒක. එතකොට අර අපි පොහොර දිය කරගත්ත එකේ ගොඩාක් පොහොර තියෙනවා. ඒක නෙවෙයි ගන්නෙ. ඒකෙන් මිලිලීටර් 4ක් අරගෙන වතුර ලීටරයකට දාලා දිය කරලා ගන්න එක තමයි අපි දාන්නේ පොහොර මේ ක්ලෝරෙල් හදන්න ගන්න. තේරුණාද ඒක? අන්න ඒක අරගෙන තමයි හදන්නේ. එතකොට අපි කරන්නේ කොහොමද? ක්ලෝරෙල් ඈ ඒකම දාන්න කොච්චර ප්‍රමාණයකද? මොකද වතුර ලීටරයක. ක්ලෝරෙල් එතකොට මේක හදලා තියාගන්න ඕනේ ලීටරේ. ලීටරෙම නෙවෙයි දාන්නේ. දැන් ඊළඟට අපි ගේනවනේ ක්ලෝරෙල් සාම්පල් එක. ඒ සාම්පල් එකේ ප්‍රමාණයට තමයි දාන්නේ. හැමතිස්සෙම දෙගුණෙක. ඒක ප්‍රමාණයට තමයි දාන්නේ. මේක ලීටරේ මෙතන දැන් අපි ගෙනාවේ 500 කියන්නකෝ. අපිට දෙන්නේ ලීටරයක්. ලීටරයක් දෙනවා නම් ඒකට දානවා ලීටරයක්. හරිනේ? ලීටරයට දාලා දෙගුණ කරනවා. දැන් මේකේ පොඩි කාලේ ඉඳලා හදා ගන්නවා නම් අපිට වෙන ක්‍රමයක් තියෙනවා. වෙන ක්‍රමයක් තියෙනවා. පොඩි කාලේ මිලිලීටර 10 ඉඳලා හදා ගන්නවා නම් ওই විදිහට යන්න බෑ. ඒක වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට
මේ ප්‍රායෝගික කරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සාම්පල් එකක් ගන්න ලීටරේ සාම්පල්. ලීටරේ සාම්පල් එක එක දෙගුණේ කරන්න පුළුවන්. නැත්තම් මේකට කියනවා අප්ස්කේල් කරනවා කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. ඒවා අපි මධ්‍යස්ථානයේදී කරන්නේ ඒ විදිහට. ඉතින් ඒක අපිට මේ ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය නැති නිසා මම ඒ ගැන උගන්වන්නේ නැහැ. එතකොට මේ විදිහට ලීටර් මේක වැඩි කරගන්න ක්‍රමය තමයි අපි ගේන්නේ ලීටරේ නම් අපි ඒක දෙගුණ කරගන්න. එතකොට ලීටර 2යි. දැන් කොහොමද මේක කරන්නේ? කොතනද මේක කරන්නේ? දැන් අපේ තියෙනවා නම් අපි කාමරයක මේක කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි මේක දැන් අපි හිතමු අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් අර ලීටර් 5 කෑන් දෙන්න වතුර බෝතල්. ඒවා හිස් වතුර බෝතල් ටිකක් ගත්තොත් මේක හදන්න පුළුවන්. ඒ හිස් වතුර බෝතලයක් අරගෙන අර ගේන සාම්පල් එක ඒකට දාලා ඒකට සමාන ප්‍රමාණයකට ලීටරේ දාන්නේ. ඒ තව ලීටරයක් අර අපි හදාගත්ත පෝර මිශ්‍රණයෙන් දානවා ලීටරේ. දාලා ඉවර වෙලා ඒක තියෙනවා මොකේද? මොකක් යටද තියන්නේ? ටියුබ් ලයිට් දෙකක් යටද ඒක. එහෙම නැත්නම් CFL බල්බ් එකක් දාන්නත් පුළුවන්. ටියුබ් ලයිට් දෙකක් දාලා තිබ්බම හරි. ටියුබ් ලයිට් දෙකක් යට තමයි මේක තියෙන්නේ. මොකද ඒතකොට දිවා රාත්‍රී හැම වෙලාවෙම ඉර එළිය වැටෙනවා. අපි දන්නවනේ ශාක ප්‍රවාහයක් ගහක් හදන්න නම් ඉර එළිය ඕනේ. මොන හරි එළිය ඕනේ. දැන් මේක හරියටම අයිනවනම් ලක්ස් මීටරකින් මයින්නවා ලක්ස් 2000ක් ඕනේ. එහෙම කියනවා නමුත් ඒක අපිට මේ ප්‍රායෝගිකව අපි කියන්න ඕනේ. ටියුබ් ලයිට් නම් දෙකයි. ටියුබ් ලයිට් එකක් දාන්න ඒත් නැත්නම් සාමාන්‍ය ටිකක් ලොකු CFL බල්බ් එකක් දාන්න. දාලා ඉවරලා තියලා එයරේෂන් බටයක් දාන්න ඕන. එයරේෂන් බටයක් මේකට දාලා තියන්න ඕන. හොඳට කල දෙන්න ඕන. මතක තියාගන්න මේ ක්ලෝරෙල්ලාගේ තියෙන ලක්ෂණයක් තමයි මේ ක්ලෝරෙල්ලා යටට බහින්න කැමති. ඒ නිසා මේක කැල දෙන මට්ටමට ටිකක් වැඩියෙන් එයරේෂන් එක දාන්න ඕන. ඒක මතක තියාගන්න. ඔන්න ඔක තමයි තියෙන්නේ. මේවයි ලොකු දෙයක් නෑ. මේක ටිකක් පුරු වුණාම හරි පහසුවෙන් හදන්න පුළුවන්. ඊළඟට නම් කියන්නේ මේව පෝෂණය වැඩි මේක හොඳ වර්ගයක් අපි හදලා මේක තමයි සයිස් එකෙන් පොඩි ඒ නිසා අර සතුට දෙන්න පුළුවන්. අනිත් එක පෝෂණය වැඩි 140 කර ප්‍රෝටීන් තියෙනවා. ඒ නිසා තමයි අපි මෙයා වෙනම මේක කරලා හදන්නේ. දැන් මිශ්‍රණය හැදුවොත් මේක එක වර්ග හැදෙනවා. අපිට කන්ට්‍රෝල් එක නැහැ. සමහර අපේ ඉන්න පොඩිම මේ ඔය රොටිකෝ වගේ වට මේක දෙන්න බැරි වෙනවා. ඒ වගේ මිශ්‍රණයක්. ඒක නිසා තමයි මේක ගොඩක් කරලා මේ වර්ගය විතරක් පින් කරලා හදාගන්නේ. එතකොට දැන් අපි ක්ලෝරෙල්ලා ඔය විදිහට හදන්න පුළුවන්. එතකොට අපි හදාගත්තා. ඊළඟට ඒ විදිහට දෙගුණ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 3ක් යනකොට දැන් ඉස්සෙල්ලම තියෙන්නේ කොළ පාටක්. නිකන් ලස්සන කොළ පාටක් තමයි තියෙන්නේ. ඒ කොළ පාට ආවට පස්සේ අපි වතුර දැම්මම කොළ පාට අඩු වෙනවා. හරිද? දැන් අම්බඩගල මධ්‍යස්ථානයෙන් අපි ඔයාලට දෙන ඒක සම්පූර්ණ කොළ පාට. ලා කොළ පාටක් තියෙනවා. ඒ කොළ පාට දැන් ඉරේලියත් එක තියෙනකොට වැඩි වෙනවා පාට. පාට වැඩි වෙලා ගිහිල්ලා එක වෙලාවකදී මේගොල්ලන්ට අවශ්‍ය ඔක්සිජන් මදි වෙලා හරි මොන හරි දෙයක් මදි වෙලා මේගොල්ලෝ මැරෙනවා. ඊට පස්සේ මැරෙන සුදු වෙනවා ඔක්කොම ඊට පස්සේ ආය හදනවා. ඒ නිසා කොළ පාට වැඩි වෙන්න දෙන්නේ නැතුව කොළ පාට වැඩි වෙනකොටම ආයි ඒ ප්‍රමාණයට සමාන අර පෝර මිශ්‍රණය දාලා ආයි වැඩි කරගන්නවා. වැඩි කරගෙන කොටසක් අරගෙන අපිට වරණන් අරගෙන සත්තුන්ට කන්න දෙන්න පුළුවන්. ඒකට අපේ අවශ්‍යතාවයට අනුව අපි හිතන්නේ අපි හදන රොටිෆර් ටැංක් කීපයක්. ඒකට ඒ රොටිෆර් ටැංක් කීපයට අපි දෙකම ලීටරයක් දාන්න ඕන 150ක් නම් මිලිලීටර්. අපිට ගණන් හදා ගන්න පුළුවන් කොච්චර ඕනද දවසට කියලා. ඒ අනුව හදලා අපි ඒක හදන්න ප්ලෑන් එකක් හදා ගන්න ඕන. ඒ වුණාද මම කියන්නේ. ඒව හදලා අපිට මේ ක්ලෝරෙල්ලා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයාලා මේක පටන් ගන්න. පටන් අරගෙන පුරු වෙන්න. ඊළඟට මේ ගේන මුහුම් එක ෆ්‍රිජ් එකේ දැම්මොත් මාස 6කට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් මාස 6කට වැඩි කාලයක්. ඒ බෝතලයකට දාලා වීදුරු බෝතලයකට දාලා තියන්න ෆ්‍රිජ් එක ඇතුලේ මාස 6කට වැඩි කාලයක් දිගට තියාගන්න පුළුවන්. ඒකට ඔයාලා කොටසක් අරගෙන මිලිලීටර් 500න් පටන් අරගෙන හදන්න පුළුවන්. නැත්තම් එනකොට අපි දෙකක් අරන් යනවා. එකක් ෆ්‍රිජ් එකේ තියාගන්න. ඒකට අපිට එහෙ යන්න ඕන කාලේ ගොඩක් අඩුයි. ඇයි එකයිනේ අපි පාවිච්චි කරන්නේ.
ඒක ඊළඟට සවුත් වෙලා ගියොත් අපිට ෆ්‍රිජ් එකේ තියෙන එක ආයෙ ගන්න පුළුවන්. අරගෙන ආයෙ මේක හදාගෙන යන්න පුළුවන්. දැන් තේරුණාද මේ විදිහට හදන හැටි? හැම වෙලාවෙම දෙගුණේ වෙනවා දවස් 3කට පස්සේ. දවස් 3න් 3ට. නෑ එතකොට අපිට පොයලට ගන්න පුළුවන් ටිකක් වැඩි වෙන හදාගන්න. පස්සේ ඉස්සෙල්ලා බලන්න ඕන අපි කොච්චර හදා ගන්නවද කියලා. ලීටර් 15ද 20ද 100ද අපිට ඕන ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. වෙන් කරන්න නම් අපි ගන්න වතුරේ දැන් මේකට ගන්න පෝර හදන වතුර ඉස්සෙල්ලා බ්ලීචින් පවුඩර් ග්‍රෑම් එකට මිලි මේ කියන්නේ ලීටරයට මිලිග්‍රෑම් 10ක් දැම්මම ග්‍රෑම් එකට මිලිලීටර් 10 මිලිග්‍රෑම් 10ක් බ්ලීචින් පවුඩර් කැල්සියම් හයිපොක්ලෝරයිඩ් දන්නවනේ බ්ලීචින් පවුඩර් ග්‍රෑම් මේ ලීටරයට මිලිග්‍රෑම් 10ක් දාලා වතුර ඒකේ තියෙන මේ විස බීජ අයින් කරගන්න. ඒක හැදෙන වෙනත් ඇල්ගී වර්ග අයින් කරගෙන ඊට පස්සේ දවස් 2ක් 3ක් විතර තිබුවම ඒකේ එරේෂන් එකක් දාලා තිබ්බම ඒකේ තියෙන ක්ලෝරින් ටික අයින් වෙනවනේ. ඊට පස්සේ ඒක තමයි අර පෝර අර මිශ්‍රණය හදපු එකෙන් මේකට දාන්නේ මිලිලීටර් 2ක්. තේරුණාද? ඒ ලීටර් ගන්නවා. තේරුණාද කියන්නේ? ඒ විදිහට හදලා ඊට පස්සේ ඒ විදිහට ක්ලෝරෙල් හදා ගන්න පුළුවන්. ඒකට ක්ලෝරෙල් වල මොන හරි ගැටලු තියෙනවද තව? මොනවද? ක්ලෝරෙල් සාමාන්‍ය පරිසරයකද? අවුට්ඩෝර් හදන්න. ඒක කතා බගන්න මාසයකට තියාගන්න. මේන ෆ්‍රිජ් එකේ තියන්නේ. ඔව් ඒ සාමාන්‍ය ෆ්‍රිජ් එකේ තියෙන්නේ 4 වගේ. සාමාන්‍ය ඔය ෆ්‍රිජ් එකක එළවලු දාන කැලේම හරි. ටීම් ඉස්සරේ නෑ ආලෝකයේ ඕනේ. ඒක ඉන්ඇක්ටිව් තමයි තියෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය අඩුයි. ඒ නිසානේ තියෙන්නේ. ක්‍රියාකාරීත්වය තියෙනවා නම් දවස් 3 තුන ටයිම් එන්නේ. ඒ නිසා. එහෙම තමයි යන්නේ. හරිද? මේක ඔන්න කෙලින්ම මේ දැන් සාරපක්ෂක පැටව ඉන්නවා නම් ඒකට කෙලින්ම දෙන්න පුළුවන්ද? පුළුවන්. දෙන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා ස්පිරුලිනා කියන වර්ගයක්. මේ ස්පිරුලිනා කියන වර්ගය ටිකක් අමාරුයි හදන්න. ඒ කියන්නේ හේතුව මේ රසායනික ද්‍රව්‍ය එකතු කරලා තමයි මේක හදන්න තියෙන්නේ. අපි දැන් මේකේ දැනට ටිකක් වියදම වැඩි. හැබැයි ගොඩක් හොඳ එකක්. අර කියපු ප්ලැන්ටන් එක ගොඩක් හොඳ එකක්. ඒ සම්බන්ධයෙන් මම ඔයාලට දැන් ගොඩක් උගන්වන්න නැහැ. හැබැයි මේ ප්‍රසන්ටේෂන් එකේ මම ඒකේ මාධ්‍ය දාලා තියෙනවා. ඒ මාධ්‍ය එක හදන්න පුළුවන්. නමුත් මේකට වෙනම පාඩමාවක් ඊට පස්සේ මේ ස්පිරුලිනා මාධ්‍ය වගාව ඒකේ දැන් ඔයාලට මෙතන කියා දෙන්න කියන්නේ මාධ්‍ය අවශ්‍ය මාධ්‍යත් මම මේක දාලා තියෙනවා. නමුත් මේක කියලා දෙන්න බැරි මේ රසායනික ද්‍රව්‍ය වෙන් කරගන්න, මිශ්‍ර කරගන්න, සහ ද්‍රාවණ හදන්න ඒවට ටිකක් මේ ක්‍රමයෙන් ගැන උගන්වන්න ඕන නිසා මේ සම්බන්ධයෙන් පාඨමාලාවක් රම්බඩගල මධ්‍යස්ථානයේ දාලා තියෙනවා. ඒතකොට මේ පාඨමාලාව අපිට ඒකෙදි කරන්න පුළුවන්. එතෙන්දී ස්පිරුලිනා ගැන වෙනම කියලා දෙන්නම්. ඒතකොට ඇත්තටම ස්පිරුලිනා කියන්නේ 165ක් කියන ප්‍රෝටීන්. තාම හොඳ එකක්. වර්ණය හොඳ නැහැ. ස්පිරුලිනා කලර් පීඩයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පීඩ් එකට එකතු කරන්න පුළුවන් කලර් පීඩයක්. ඔව් පුළුවන්. කලර් පීඩයක් නෙමෙයි. ඔව්. ඒක නෑ සාමාන්‍ය ඇලගි එක. මම දැන් ඉල්ලුවේ ඒ කියන්නේ ක්ලෝරෙල්. ඒ ක්ලෝරෙල් වගේ තමයි ස්පිරුලිනා. ස්පිරුලිනා වා කොච්චර දෙනවද? ඒක හසු පීඩයක් දෙන්න අපේ දෙන්නේ කරනවා අපි කියනවා. තව උතර දෙන්නේ. ඔව් බ්‍රවුන් නම් හදලා අපි ආයෙ නම් තමයි දෙන්නේ. කවුද? අපේ ඉතිරි කරුවෝ. ඔව් අපි ආයෙ නම් තමයි දෙන්නේ. දෙන්නේ. ඒතකොට ඒක ස්පිරුලිනා එකතු කරලා තමයි හදන්නේ. ඔව්. පීඩ් එක සාමාන්‍ය 100ක් දැම්මම එන්නේ. ඔව් කිලෝ එකකට ග්‍රෑම් 10ක් තමයි. හරි. ඒතකොට හරි. ඔව් 100ක්. 100ක් දැම්ම නම් කිලෝ එකකට මේකෙන් කලර් එක එනවා. ඔයාලා හොඳයි නේද සාර්ථක? හොඳයි. මෙතන හොඳයි. ඔව්. මේක හොඳටම හොඳයි. 100ක් දාන්න පුළුවන්. මේ වර්ගයේ හදන්න ඕනේ. දැන් මේක ලෝකේ හදන්නේ මොකටද? මේ වර්ගයේ හදනවා දැන් ලංකාවේ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි විතරයි මේක හදන්නේ. හදන්නේ මිනිස්සුන්ගේ පරිභෝජනය. මිනිස්සු මේක ආහාරයට ගත්තම ඒගොල්ලෝගේ පෝෂණ උණතා නැති වෙනවා. පෝෂණ උණතා සහ මොන හරි කියන ඔක්කොම වර්ධනය වෙනවා, සෞඛ්‍ය වැඩි වෙනවා. ඒ නිසා මේ ස්පිරුලිනා හරි වැදගත් එකක්. ඒක නිසා නමුත් අපිට විසිතුරු මාළු කර්මාන්තයේ
වර්ණය වැඩි කරගන්න මේක අවශ්‍යයි. වැඩේ තියෙන්නේ මේවා මිල වැඩි අපි ඉම්පෝට් කරන්න ගියා. ඔය මාත් කියන්නේ දැන් කීයද කියලා මිල? දැන් මේ 1600 ක ලංකා ගන්න එකක් තියෙනවා. ලංකාවේ හැදෙන්නේ 10. ඒ ග්‍රෑම් 10. ඔව්. ග්‍රෑම් 10. 100. ඒක පොඩි මලිය. ඈ? පොඩි මලිය. ඒ පොඩි මේ තියෙන මේව නිසා එක්කෙනෙක් කළුතර පැත්තේ හදනවා. තව එක්කෙනෙක් වැලි කන්දේ හදනවා. එහෙම කළුතර පැත්තේ දෙන්නෙක් විතර. ඒගොල්ලෝ තමයි හදන්නේ. එතකොට ඒ වර්ග ගෙනල්ලා අපි කලර් ෆීඩ් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. කලර් ෆීඩ් එකකට දැන් වෙන කලර්ස් ගෙනාවොත් කෘත්‍රිම වර්ණක ගත්තොත් ඇක්සස් ඇන්ටීන් එක එක දේවල් කඩේ ගන්න තියෙනවා. ඒව දැම්මොත් ඒවට අධික මිලක් යනවා. ඔයිට වඩා මිල යනවා. දැන් මේක එච්චර යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිත් එක හොඳම දේ තමයි මේ වගේ ස්වභාවික වර්ණක පාවිච්චි කරන්න. එතකොට මේවා මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවා නම් රම්බඩගල මධ්‍යස්ථානයේ මේ පිළිබඳ අදන ආකාරයේ පාඨමාලාව ලබා ගන්න පුළුවන්. ඊළඟට මොයිනත් දැන් මම කිව්ව ගොඩක් දැන් මියා හදන්න කිව්වා. ඒ වගේම මොයිනත් හරිම ලේසි සාම්පල් ගන්න රම්බඩගල මධ්‍යස්ථානයේ තියෙනවා. ඊළඟ ගෙනල්ලා වෙලා අපිට ක්ලෝරෙල්ලා දීලා හදන්න පුළුවන්. ක්ලෝරෙල්ලා ටීට්‍රේට ග්‍රෑම් මිලිලීටර් 150 තමයි සාමාන්‍යයෙන් දාන්නේ. සාමාන්‍ය කොළ පාටක් වෙනකන් ක්ලෝරෙල්ලා එකට දානවා. එහෙම නැත්නම් යීස්ට් දාන්න පුළුවන්. මේක හරියටම රේට් එක කියනවා නම් මෙන්න මේ ස්ලයිඩ් එකේ තියෙනවා මම මේක දාලා ඒ විස්තරය. නැත්නම් මේ ගන්නවා නම් යීස්ට් දානවා නම් 15යි 4 ටැංකියකට ග්‍රෑම් 15ක් දාලා හදන්න පුළුවන්. ගොම පෝර දානවා නම් ලීටර් 375ක ප්‍රමාණයකට ග්‍රෑම් 12යි ගොම දානවා. ක්ලෝරෙල් දානවා නම් ලීටරයට මිලිලීටර 150යි. ඒකට ඔන්න ඔය විදිහට මේ හරියටම කියනවා. නමුත් මේක අපිට අත්දැකීමෙන් එනවා. දැන් මේ ටික බලා ගන්න අපේ ප්‍රමාණයට අනුව හදා ගන්න. ඊටු ටික මේක අත්දැකීමෙන් අපිට එනවා. පොඩ්ඩක් එහා මෙහා වුණාට ගැටලුවක් නැහැ. දැන් කොම දාලා ඉවරලා මොයින හදනවා නම් අපිට පුළුවන් ලොකු ටැංකියක අපි 10 ටැංකියක ගොම දාලා හදනවා නම් 10 5 ටැංකියක අපිට පුළුවන් ගොම අරගෙන ඉස්සෙල්ලා ජීවාණුහරණය කරගන්න. කොහොමද ජීවාණුහරණය කරගන්නේ? ගොම එක්කෝ රත් කරලා හොඳට රත් කරන්න ඕන මේ ලිපක් බැඳලා එළියේ දාලා වතුරක් දාලා ගොම මේ රත් කරලා ගන්න. එහෙම නැත්නම් තව කාලයක් තියෙන ස්වභාවිකව හදන්න එකක්. ඔයාලා දැකලා ඇති පොඩි බෑග් ටිකක් ලොකු බෑග්. ඒ බෑග් වලට දාලා ට්‍රාන්ස්පරන්ට් හැපැත්ත පේන දෙපැත්ත ගැට ගන්න. අට ගැට ගහලා බම්බොම දාලා ඊට පස්සේ අවුවේ දාලා තියන්න ඕන සාමාන්‍යයෙන් දවස් 7ක් 14ක් අතර. දවස් 7කට වැඩි තිබ්බම ඒක ඇතුලේ තියෙන ඔක්කොම විස බීජ විනාශ වෙනවා. එතකොට ඒ පුගොම පාවිච්චි කරන්න පුළුවන් මේ මොයින හදන්න. එතකොට සාර්ථක වැඩි. එතකොට සාමාන්‍යයෙන් අපිට 10ක් වගේ ටැංකියක මොයින හදනවා නම් අර ගොම සාමාන්‍යයෙන් කිලෝ 5ක් විතර අරගෙන පොඩි බෑග් එකක දැල් බෑග් එකක දැල් නෙට් බෑග් එකක දැල් ගෝණි වගේ තියෙන්නේ ඔය ලුණු ගෝණි ඒ වගේ අර ලුණු ගෝණි නෙවෙයි අර ගෝණියක් අරගෙන ඒක ඇතුලේ දාලා කට ගැට ගහලා අපිට දාන්න පුළුවන් වතුර ඇතුලේ දාලා යන්තම් දුඹුරු පාටක් එනකොට කහ පාට දුඹුරු පාටක් එනකොට ඒ මට්ටමේදී මොයින හදන්න පුළුවන් අපි මේ ඒ මට්ටමට වඩා වැඩි වෙනකොට අපි මේක අරගෙන උඩින් තියෙනවා ආයෙතරයක් අර පාට අඩු වෙනකොට අපිට ඒක ඇතුළට දාලා ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඒකට නැත්නම් අවශ්‍ය ප්‍රමාණය මම මේකේ දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට මොයින හදා ගන්න පුළුවන්. මොයිනත් සාම්පල් ඔයාලට රම්බඩගල මධ්‍යස්ථානයේ ගන්න පුළුවන්. ඒතර මොයිනා වීදුරු ටැංකිය වල හදන්න පුළුවන්, ප්ලාස්ටික් වාජන වල හදන්න පුළුවන්, සිමෙන්ති ටැංකිය වල හදන්න පුළුවන්. හදලා අපිට අර ආහාරයක් දීලා මෙයා දුන්නොත් මාළු පැටවුන්ට අපිට මේ ආසීමියා ලෙවල් එකට අපේ මාළු පැටවුන්ගේ පෝෂණය වැඩි කරගන්න පුළුවන්. මොහොතේ ජීවි සතුන් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික තමයි මට අද ජීවී ආහාර සම්බන්ධයෙන් නිෂ්පාදන සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. තව ඔයාලට තියෙන්නේ කතා කරන්න කොහොමද පොකුණක් පොහොර කරගන්නේ කියන එක විතරයි.